රට තුල ඇති වියසන දුරු වෙනවා උත්තම බොහිමි පිහිට ලැබෙනවා උත්තම බොහිමි පිහිට ලැබෙනවා සවුසතුනගේ සිත් දුකින් මිදේවා සතරවරම් දෙවිවරු රැක දේවා තෙරුවන් සරණි පිහිට ලැබේවා එදා සිට රැකි උතුම් ගුණදම් සරණ වී මගේ රට රැකෙන්නයි උදා වී ඇති සියලුව දුරු නැසී සුව සම්පත සැදෙන්නයි සිඳී පිරිපත රැඳී සහනය අපේ හැම ජන සිත් නිවෙන්නයි ලැබී එඩි බල සිනා සම්පත ඔබේ හෙට දින එළිය වෙන්නයි රටම සුවපත් කරන මේ ජාතික පැතුම සම්පත් බැංකුවෙන් අයිබෝන් ප්‍රබෝධමත් සන්ධ්‍යාවක් අපේ ඉරිදා සිට්නෙත් අසපුව ආරම්භමු ඔබ බොහොම ගෞරවයෙන් බලාපොරොත්තු වී සිටියේ ඉරිදා සිට්නෙත් අසපුව ආරම්භ වනතුරු ඒ දහම් නැන පහදා ගන්නට දහම් මඟ නියැලෙන්නට අදත් වටිනා අනුශාසනාවක් ශ්‍රවණය කරන්නට. ඒ සඳහා සුපුරුදු විදිහටම ඉරිදා සිට්නෙත් අසපුවට අපි අදත් ආරාධනා කළා. පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසන අධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළපන ධම්මවිචය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට උන්වහන්සේ බොහොම ගෞරව සිතින් පිළිගන්නවා ආරාධනා කරන උන්වහන්සේට අද ඉරිදා සිට්නෙත් අසපුවේ පළමු පැය තුල ඔබ ශ්‍රවණය කරන්නට අපේක්ෂාවෙන් සිටින ඒ උතුම් වූ සද්ධර්මානුශාසනාව සිදු කරන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්තවුත්තාභිධම්මත්තා චතුධා පරමත්තතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බානමිති සබ්බතා තත්ත චිත්තං තාව චතුබ්බිධං හෝති කාමාවචරං රූපාවචරං අරූපාවචරං ලෝකුත්තරං චේති තත්හ කතමං කාමාවචරං තී. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ලක්වැසි ලෝවැසි ධර්මරුචි කාරුණික පින්වත්නි, සෑම ඉරිදා දවසකම සන්ධ්‍යායාමේ සිට්නෙත් අසපුවෙන් ගලාගෙන හැලෙන සිත් පහදන නෙත් පහදන තථාගත ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණාට පස්සේ ශ්‍රවණය කරන්නට ලැබෙන ආශ්චර්යමත් ධර්ම කාරණා අතර පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාව පරමාර්ථය පරම කොටගෙන පවතින දේශනාවක් බව.
පරමාර්ථය පරම කොටගෙන පවතින දේශනා පිළිබඳව පහුගිය දවසක ධර්ම දේශනාවන් සිදු කරන්නට ආරම්භ කළත් ක්‍රමානුකූලව මේ ලෝක සත්වයාට නැත්තං අභිධර්මයේ පරමාර්ථ ධර්ම ඉගෙනීමට රුචි කරන සත්වයාට මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව ක්‍රමානුකූලව කියලා දෙන්න ඕනි කියලා කල්පනා කරමින් තමයි අද දවසේ ධර්ම දේශනාවට මාතෘකාව තිබ්බේ. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. දාස්වත්ත මාවනෙල්ල ලිපිනෙහි පදිංචි ඉන්දික බෝධිකටුව මහතා සහ නදීෂා වීරකෝන් මහත්මිය විසින් බව. අරමුණු සිහිපත් කරලා තිබ්බත් ධර්මදේශනාව අවසානයේදී නම්ගම් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තුවෙන් ධර්මදේශනාව සඳහා යොමු වෙනවා. පින්වත්නි, බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණාට පස්සේ ලෝකයේ පිළිබඳව තියෙන වැරදි වැටහීම් වලින් ලෝකයට මුලා වෙන සත්වයා ලෝකයේ පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කර ගන්නවා. එතකොට අපි බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ නිරතුරුවම කටයුතු කළ යුත්තේම මේ ලෝකයේ පිළිබඳව සාමාන්‍ය තියෙන සම්මතයේ තියෙන අර්ථයන් ඉක්මවලා නැත්නම් මේ විකෘති වන හීන අර්ථයන් ඉක්මවලා පරමාර්ථ දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පරමාර්ථය කුමක්ද කියන එක පිළිබඳව සොයා බලා කල්පනා කරමින් ඒවා ජීවිතයට එකතු පාදා කර ගැනීමයි. ඒ සඳහා උපනිශ්‍රේ වන ධර්මතා අතර 80000ක් ධර්මස්කන්ධය ශේෂ වී ඇවිල්ලා තියෙන තේරවාදී සම්ප්‍රදාය ස්කන්ධ වශයෙන් 21000ක් සූත්‍ර පිටකයත් 21000ක් විනය පිටකයත් 42000ක් අභිධර්ම පිටකයත් අද වෙනකොට සමාජයට ශේෂ කරලා තියෙනවා. පින්වත්නි, ඔබ දන්නවා අපිට නොඑක් තැන්වලින් සූත්‍ර දේශනා හරහා ලෝකයේ තියෙන සම්මතිය පිළිබඳව දැන් උදාහරණයක් විදිහට සිංහාලෝවාද සූත්‍රය ගත්තොත් අම්මා කෙනෙක් දරුවෙක්ට කරන්න ඕන යුතුකම්, දරුවෙක් අම්මා කෙනෙක්ට කරන්න ඕන යුතුකම්, ශිෂ්‍යයෙක් ගුරුවරයෙක්ට, ගුරුවරයෙක් ශිෂ්‍යයෙක්ට, මිතුරෙක් වගේ මේ සාමාන්‍ය ලෝකයේ යහපත්ව ගත කරන්න සාමාන්‍ය ලෝකයේ ඊටාම පිරිසිදුවට ප්‍රණීතවට ගත කරලා එතුලින් ධර්මාවබෝධය කරන ක්‍රමානුකූල ක්‍රමවේදයක් සූත්‍ර පිටකය තුළ අන්තර්ගතයි. විනය පිටකය ඒකට විශාල හේතුවක් වෙනවා. දැන් විනය පිටකයකට හේතුවක් වෙන්නේ කොහොමද? දැන් එක ගාථාවක් දේශනා කරලා තියෙනවා මේ වත්තංන පරිපූර්ණති සීලංන පරිපූර්ණති අසුද්ධ සීලෝ දුප්පඤ්ඤෝ දුක්ඛහන පරිමුච්ඡති කියලා. ඒ කියන්නේ මේ වත නොපුරන්නාට සීලය පිරෙන්නේ නැති බව. ඔක කියන්න කාරණා දෙක තුනක්ම බලපානවා. ඒ කියන්නේ මේ සීලය කියන එක පූර්ණී කරගන්න පින්වත්නි කුදුමහත් වත්පිළිවෙත් පවා සාමාන්‍ය කෙනෙකුට අවශ්‍යයි. කියන්නේ ගුණය Tamanගේ අවට වටපිටාව පිරිසිදු කර ගැනීම, එතුලින් සකස් වෙන හික්මීම තුලින් ඇති වෙන සංවරය, ඒ මානසික සංවරය තමයි කෙනෙක් සීලමය වශයෙන් ශක්තිමත් කරන්නේ. ඒ සීලමය වශයෙන් ශක්තිමත් වෙන කෙනා තමයි ඒකාග්‍ර භාවයක් නැත්තම් හිත යමක් හිතන්න පුළුවන් තැනකට පත් කරගන්න කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙම පත් කරගත්තු කෙනා හිතන්න ඕනි කාරණා තමයි විශේෂයෙන්ම මේ පරමාර්ථ ධර්ම ඔස්සේ නැත්නම් අභිධර්මයේ ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ ලෝකයට සිහිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අභිධර්මයේ කියන විෂය පින්වත්නි ක්‍රමානුකූලව කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් නම් ඇත්තටම දැන් අර නාථකරණ සූත්‍රය මට මතක විදියට තියෙනවා. නාථකරණ සූත්‍රයේ 6 වෙනි නාථකරණ ධර්මීය විදියට යම් කෙනෙක් මේ අභිධර්මය අභිවිනය පිළිබඳව මේ ඒ විශේෂ ප්‍රමෝදයට පත් වෙනවා නම්, ඒ කියන්නේ මේකට සතුටු වෙනවා නම් කොහොමද තියෙන්නේ? අර පුනච්ච පරම් භික්කවේ භික්ඛු ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිවිනේ. එහෙමයි තියෙන්නේ. මෙන්න මේ විශේෂ කෙනෙක් ප්‍රමෝදයට පත් වෙනවා නම්, ප්‍රීතියට පත් වෙනවා නම් එය ඔහුට නාථකරණ ධර්මයක්. අයම්පි ධම්මෝ නාථකරණෝ. මේ ඔහුට නාථකරණ ධර්මයක් බව සිහිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔහු ඒ ජීවිතයේ පින්වත්නි අනාථයෙක් බවට පත් වෙන්නේ. මේ ධර්මතාවට කවුරු හරි කෙනෙක් ප්‍රිය කරනවා නම්. හේතුව තමයි මේ බුදුදහම ලැබිච්ච වෙලාව පින්වත්නි මේ විෂය ඇතුලේ තියෙන කුදුමහත් ධර්මතා තේරුම් ගත්තාම පුදුම සැනසීමක් ලැබෙන්නේ. කියන්නේ ජීවිතේ අර වෙන මිනිසුන් දුක් වෙන තැන්වල දුක් නොවි ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා. විවිධ අහිමිවීම් ඉස්සරහා හිත කඩාගෙන වැටෙන්න නොදී ඒ හිත සකස් කරගෙන ලෝකේ ධර්මතා ස්වභාව ධර්මයට ඒ ආකාරයෙන් මුහුණ දීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා පින්වත්නි කොයි කවුරුත් මේ ධර්ම ශ්‍රවණය කරන කොයි කවුරුත් හොඳට තේරුම් ගන්න ඕනේ මගේ පින්වත්නි මේ අභිධර්මයේ කියන විෂය ඉගෙන ගන්න. පින්වත්නි මේ අභිධර්මයේ අමාරු නෑ. හරිද? මේවා හරි සියුම්. අර සියුම් වැඩිකමටම අපේ මිනිසුන් මේ දැන් මේක කියවනකොට ඔන්න එකපාරටම මේකේ තියෙනවා දිට්ඨිගත සම්පයුත් අසංකාරික සසංකාරික මේකන් කියලා. දැන් අර දිට්ඨිගත සම්පයුත් අසංකාරික සසංකාරික කිව්වහම අපේ පින්වතුන් එකපාරට බය වෙනවා මේ අපේ අසංකාරික කියන්නේ මොකද්ද සසංකාරික කියන්නේ මොකද්ද. හැබැයි පින්වත්නි ක්‍රමානුකූලව පොතක් අරගෙන දැන් ওই වර්තමාන කාලයේ ශ්‍රී ලංකාවට පහළ වෙච්ච මැණිකක් වගේ ස්වාමීන් වහන්සේ නමක් තමයි රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ලියපු පොත්පත් තියෙනවා අභිධර්මයේ මූලික කරුණු.
අභිධර්ම මාර්ගය වැනි මේ පොතකින් හරි මේවා පින්වත්නි තාම සරලම විග්‍රහයන් අභිධර්මයට කරපු. අභිධර්මය කියන්නේ ඊට වඩා එහාට ගිය විෂයක්. දැන් උදාහරණයක් විදිහට ඔය පින්වතුන්ලා අහලා තියෙන්නේ අභිධර්මයට තියෙන්නේ ලෝභ මූලික සිත් කීයද? ලෝභ මූලික සිත් 8යි කියලානේ. හැබැයි ඇත්තම කතාව තමයි ලෝභ මූලික සිත් 3024ක්. අභිධර්ම පිටකයේ විස්තර විග්‍රහ කරලා තියෙනවා ලෝභ මූලික සිත් 3024ක්. ඔය පින්වතුන් ඒකයි කියන්නේ අර අභිධර්මාර්ථ සංග්‍රහයේ විශේෂම ලෝභ මූලික සිත් ගැන විස්තර කරන තැන කියලා තියෙනවා නෙමේ. ඉමානි අට්ඨපි ලෝභ සහගත චිත්තානි නාම. මේ අට්ඨපි මෙතන පී ආකාරයෙන් ඒ කියන්නේ මේ පී කියන වචනයෙන් ද කියන එක තමයි අර්ථ ගන්නවලා තියෙන්නේ. ඉමානි අට්ඨපි මේ අටද ලෝභ සහගත චිත්තානි නාම. ලෝභ සහගත සිත් කියලා කියනවා. ඒ කියන්නේ මේ අටද කියලා කියන්නේ පින්වත්නි ඒ අට විතරක් නෙමෙයි. අර අනිත් 3024 කියන්නේ සියලු සිත් වශයෙන් 3024ත් මෙතනදී අර්ථ ගන්නවලා තමයි මෙතන පිකාරයක් තිබ්බේ. එතකොට දැන් අපේ පින්වතුන්ලට අභිධර්ම මාර්ගය කියවනකොට ඕකේ දකින්න ලැබෙන්නේ ලෝභ මූලික සිත් 8ක් කියලා විතරයි. හරි. හැබැයි සත්‍ය වශයෙන්ම අභිධර්ම ඉගෙන ගන්න කෙනෙක්ට මේ අභිධර්ම විශේෂයි ඔබම දුවපු කෙනෙක්ට හොඳටම හවු වෙනවා අභිධර්මයේ ලෝභ මූලික සිත් 3024ක් ප්‍රභේද වශයෙන් තියෙන බව. කොහොමද? කර්මපත 7ක්. කියන්නේ ලෝභ මූලිකව සිද්ධ වෙන කර්මපත 7ක් තියෙනවා. දැන් ප්‍රාණඝාතයේ ලෝභ මූලිකව වෙන්නේ නැහැ. පරුසාවාච්‍ය ලෝභ මූලිකව වෙන්නේ නැහැ. ව්‍යාපාදයේ ලෝභ මූලිකව වෙන්නේ. ඊතුරු 7ම ලෝභය කියන එක ඇතුළත්ව තමයි වෙන්නේ කර්මපත 7. දැන් එතකොට ඔන්න ලෝභ මූලික සිත් 8 ඔන්න ඔය කර්ම 7න් වැඩි වුණාම 56ක් වෙනවා. 56යි. ඒ 56 ආරම්භන වශයෙන් කියන්නේ ආරම්භන 6 වශයෙන් වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට 336ක් සිත් බවට පත් වෙනවා. ඒ 336 අධිපති ධර්ම, ඒ කියන්නේ ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශා කියන හතරෙන් විමර්ශාවේ හැර ඡන්ද, චිත්ත, විරිය කියන තුනෙන් අර 336 වැඩි වුණාම කීයක් එනවද? අන්න එතකොට පින්වත්නි 1008ක් බවට පත් වෙනවා. හරිද? 1008යි. 1008 අතීත වර්තමාන අනාගත වශයෙන් කර්මත්‍රයෙන් වැඩි වුණාම 3024ක් බවට පත් වෙනවා. ඉතින් මේවට කලබල වෙන්න එපා. මම මේ නිකන් පෙන්නුවා විතරයි. අර අභිධර්ම මාර්ගය කියන්නේ මේ ਸਰව සම්පූර්ණම අභිධර්මය ඉගෙන ගන්න පුළුවන් පොතක් කියන දෘෂ්ටිය ටිකක් අතහරින්න. එයින් ඔබට අභිධර්මයට බැස ගැනීමක් විතරයි කරන්න පුළුවන්. ඒ බැස ගැනීමෙන් අනතුරුව තමයි මේ මෙවැනි ප්‍රභේද වලට යන්න පුළුවන් කමක් ඔබට ලැබෙන්නේ. මොකද පින්වත්නි ඔය අභිධර්ම මාර්ග වෙනි පොත් අභිධර්මාර්ථ සංග්‍රහය මූලික වෙලා ලියවිච්ච පොත්නේ. එතකොට ඒ වගේ අර මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් වෙන තමයි මහානායක හාමුදුරුවෝ මේවා සමාජගත කළේ. මොකද ඒ වෙනකොට අභිධර්මයේ තිබ්බේ අඳුරක්. හරි අභිධර්මයට බයක් තිබ්බේ. අදටත් ඒ බය අපිට ගලව ගන්න බෑ. ඒ බය නැති කරන්නයි මේ මහානායක මාහිම්පාණන් වහන්සේ මේ වගේ පොතක් ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහට අභිධර්ම මාර්ගය කියලා රචනා කරලා සමාජගත කළේ. ඉතින් මෙතනින් එහාට යනකොට ඔබට අභිධර්ම ඉගෙන ගන්න විවිධ පොත්පත් තියෙනවා. විශේෂයෙන්ම තේරවාදය අරගෙන බැලුවොත් තේරවාදයේ අභිධර්මයේ ප්‍රධාන ග්‍රන්ථ 7ක් තියෙන බව මම පහුගිය සතියකත් සිහිපත් කළා. ධම්මසංගණී, විභංග, ධාතු කතා, පුග්ගල පඤ්ඤත්තේ, කතාවත්තු, යමක, ප ဋ ාහන කියලා. මේ තමයි පොත් 7. ඉතින් මේ පොත් 7ට අමතරව තවත් මේ වගේ මේ කියන්නේ මේ වාගේ සඳහන් ධර්මතාවයන්ගේ ස්වභාවයන් තවදුරටත් විග්‍රහ කරලා අටුවා ග්‍රන්ථ රචනා කළා. ඒකට තමයි අර ධම්මසංගණියට අත්තසාලනී කියන අටුවාවත්, විභංගයට සම්මෝහ විනෝදනී කියන අටුවාවත්, ඉතිරි අභිධර්ම ග්‍රන්ථ පහටම පංචප්පකරණ අට කතාව කියන අටුවා ග්‍රන්ථත් සම්පාදනය කරලා තියෙන්නේ. ඉතින් අභිධර්මයේ හැදෑරීම තවත් පහසු කරන්න, පසුකාලීනව තවත් අටුවා ග්‍රන්ථ, පිටක ග්‍රන්ථවල ඇති කරුණු සම්පින්ඩණය කරලා විවිධ අභිධර්ම ග්‍රන්ථ සංග්‍රහ කරලා තියෙනවා. අභිධම්මාවතාර, නාම රූප සමාස, නාම රූප පරිච්ඡේද, අභිධම්මත්ත සංග්‍රහ වගේ පොත්පත්. ඉතින් මේවා ඊටාම සංක්ෂිප්තව තමයි ලියලා තියෙන්නේ. මේවා තවත් පැහැදිලි කරන්න පහුකාලීනව තවත් රචනා වුණා ග්‍රන්ථ අභිධම්මාවතාර, අභිධම්ම විකාශනී, අභිධම්මත්ත සංග්‍රහ, අභිධම්මත්ත විභාවනී කියන ටීකාවන් සම්පාදනය වුණේ ඔන්න ওই විදිහට. එනි වෙලා නැති බවත්, ඒකට බැස ගැනීමකට අවශ්‍ය කරන පාරක් තියෙන බවත් දැනගෙන තමයි අපි අභිධර්ම ඉගෙන ගන්න ඕනේ. පින්වත්නි මොකද මේ අභිධර්මයේ වගේ ඕනම විෂයක්, මගේ පින්වත්නි මේ ලෝකයේ පවතින ඕනම විෂයක් ඉගෙන ගද්දී නිකන් උඩින් පල්ලෙන් අත ගන්න එපා. ඒ මොකද මේ උඩින් පල්ලෙන් අත ගාපු ගමන් වෙන්නේ අර එතන සීමා වෙනවා. ඊට පස්සේ අර ලිඳේ ඉන්න ගෙම්බ ලිඳ ගැන විතරක් දන්නවා වගේ අර ඒ සීමාවේ විතරක් හිර වෙනවා. ඒ නිසා අපි කදී අභිධර්ම ඉගෙන ගන්නවා නම් ඒ කාලේට ඔබට ඇහැ ගැටෙන ඕනම අභිධර්ම ග්‍රන්ථයක් පෙරලලා බලන්න. හරි. ඕනම අභිධර්ම ග්‍රන්ථයක් පෙරලලා බලන්න. මොකද ඔබට තියෙන ඥානයෙන් මේක තර්ක කරලා, මේක හොයලා, මේක පිරික්සලා, මේක විමසලා එහෙම අල්ලගත්තොත් තමයි සාමාන්‍යයෙන් ඕනම විෂයක් ගැන. දැන් ඉංග්‍රීසි භාෂාව වුණත් අපි දන්නවා ටෙන්සස් 12 දැනගත්ත කියලා ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඒකේ තියෙනවා තව මොඩල්ස් නේ. ඉතින් එක වාක්‍ය රටා තියෙනවා. හරිද? ඊළඟට
අපි දන්නවා දැන් කතෘකාරක වාක්‍ය වලින් විතරක් අපිට ඉංග්‍රීසි කතා කරන්න බෑ. කර්මකාරක වාක්‍යයක් ඕනි. ඒ වගේ එක විෂයක එක පැත්තකින් බැහැගන්නේ නැතුව විවිධ පැතිවලින් විෂයකට අත තිබ්බොත් තමයි පින්වත්නි ඔබට මේවා ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ කල අභිධර්ම ඉගෙන ගන්න හිත නැවිච්ච කාලයක් නිසා බොහෝ දෙනෙක්ට මේ ඔබට අහුවෙන දැනෙන ඕනම අභිධර්ම ග්‍රන්ථයක් පෙරලලා ඒ වගේ තියෙන අමාරු වචන හයිලයිට් කරගෙන පුළුවන් හැම වෙලාවකම අපෙන් හරි කාගෙන් හරි අභිධර්මදර ඒ කියන්නේ අභිධර්මයේ දන්න ස්වාමීන් වහන්සේ නමක්ගේ මේ ප්‍රශ්න විමසලා ඔබේ තියෙන ගැටලු निराකරණය කරගන්න. මොකද අදටත් මේ මහා ලොකුවට නිවන ගැන කතා කරන සමාජය නිවන් දකින්න යන්න තියා පින්වත්නි චිත්ත චෛතසික රූපයන්ගේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියන අඩුම ඒ වගේ ඥාත පරිඥාවෙන් දැනගත යුතු ධර්මතාවක් දන්නේ. ඉතින් මං කියන්නේ මේ නිවන් දකින්නව නම් පින්වත්නි ලෝකයේ පිළිබඳව කලකිරීමක් ඇති කරගන්න එපා. ඒ කලකිරීම මේ අම්මා මැරෙනවා තාත්තා මැරෙනවා දරුවා අසනීප වෙනවා පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ කියලා ඇති වෙන්නේ නැහැ. හරි. ඒ කලකිරීම ඇති වෙන්න පින්වත්නි මේ නාම රූපවල පච්චේ සමුප්පන්න ධම්මෙහි කනබංග සමංගී. මේ ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයන්ගේ ක්ෂණයක් පාසා බිඳීම දකින්න ඕනේ. ඉතින් මේ බිඳීම දකින්න නම් පින්වත්නි රූප ධර්මතාවල ලක්ෂණය රස කෘත්‍ය කියන්නේ අපි කියවොත් පච්චපට්ඨාන පදට්ඨාන කියන්නේ මේ වගේ කෘත්‍ය මේවා කොහොමද වෙන්නේ කුමන අරමුණු කරගෙනද ඇති වෙන්නේ මේ සියල්ල දැනගත්ත කෙනා තමයි පින්වත්නි රූපය පිළිබඳව කලකිරෙන්නේ. ඒකයි අර ඒ කාලේ වගේ ලොකු අවබෝධයකට යන්න පුළුවන් සමාජයක් නෙමෙයි අද තියෙන නිසා අද මිනිස්සුන්ට ආයුෂ අඩුයි නුවණ අඩුයි යම් මට්ටමකට ධර්මතා තේරුම් ගැනීමේ ශක්තිය අඩුයි. ඒ නිසා කියපු ගමන් වැටහෙන්නේ නැති නිසා මේ වගේ දැඩි කැපකිරීමක් කරලා අරමුණ පිරික්සලා එහි කලකිරීම ඇති කරගන්නවා විනා ඉතින් ඔබ උත්සාහ කරලා බලන්න කවදා හරි දවසක කොහොම නිකම්ම ඉඳලා නිවන් යන්න පුළුවන් වෙයිද කියලා. මම මේක කියන්නේ මේ බුද්ධෝත්පාද කාලයක් වෙන්නේ මේ කාලේ මේක අවබෝධ කළොත් විනා මගේ රත්තරන් පින්වත්නි කිසිම කාලයක ඔබට මේක වෙනත් තැනක අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැති නිසා. හරි. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ සම්පූර්ණ විවරණය නෙවෙයි තියෙන්නේ. ඒකේ අභිධර්මයේ තියෙන සම්පූර්ණ කරුණු අල්ලලා අර ජීවි අජීවි වස්තුන් නිර්මාණය වී පවතින්නේ කවර ආකාරයකින්ද යන්න බව චිත්ත චෛතසික රූප නිබ්බාන කියන හතරට බෙදලා පරමාර්ථ ධර්ම ඔස්සේ පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මම මේ ගැන කියාගෙන යද්දි තව මතක් කරන්න ඕනි කාරණා පිළිබඳව ඔබට සිහිපත් කරන්නම්. ඊට අනුරූපීව අපි සිත්නෙත් අසපුව හරහා කල්පනා කරා පින්වතුන්ලට මේ අභිධර්මයේ ඉගෙන ගන්න පුළුවන් ධර්මදේශනා මාලාවක් සිද්ධ කරන්න. නමුත් එකක් මතක තියාගන්න මේක හැමදේම ඒ කියන්නේ මේ අද අභිධර්මයේ එක කොටස හෙට දෙක කොටස එහෙම වෙන්නේ ධර්මදේශනාව මතක් කරලා අද අභිධර්මයේ පිළිබඳව අපි ඊළඟ පාඩමට යනවා කියලා සිහිපත් කරමින් යන්න. මොකද අර ඒකාකාරී වීම තුල කීප දෙනෙක් මේක එහෙම ඒකාකාරීව නමුත් අභිධර්මයේ ඉගෙන ගැනීමට අහයි. හැබැයි බහුතරයක් අහිංසක පින්වතුන් මේක අහන නිසා ඒ පින්වතුන්ලටත් ධර්ම ශ්‍රවණියෙන් අසාධාරණයක් නොවෙන්න මැදින් සමහරක් විට වෙන ධර්මදේශනාවන් සිද්ධ වීමට අවකාශ තියෙනවා. ඒ නිසා පින්වත්නි අපි ක්‍රමානුකූලව අභිධර්මයට බැහැගමු. අභිධර්මයේ වටිනාකම පිළිබඳව පින්වතුන්ලා දත යුතුමයි. විශේෂයෙන්ම මේ ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය වාසී කියලා කියන්නේ මේ ග්‍රාම වාසී භාවත් ඇහැරලා ආරණ්‍යයට ගිය ස්වාමීන් වහන්සේලා එහෙම මේ අභිධර්මයේ පිළිබඳව හසල දැනුමක් ඇති කරගන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ අර ගුලිස්සානි සූත්‍රයේ තියෙනවා මේ ආරණ්‍ය වාසීව වැඩවසන භික්ෂුන් වහන්සේලා මේ අභිධර්මයේම දැනගත්තේ නැත්තම් මේ සත්‍යය ඇවිල්ලා පින්වත්නි ඔය ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහනවා. හරි කොහොමද කියන්නේ සත්තාවුසෝ ආරඤ්‍යකම් බික්කු අභිධම්මේ අභිවිනී පඤ්ඤම් පුච්චිතාරෝ අහනකොට සචේ ආවුසෝ ආරඤ්‍යකෝ බික්කු අභිධම්මේ අභිවිනී පඤ්ඤම් පුට්ඨෝන සම්පායති. ඒ කියන්නේ ඒ භික්ෂුව දන්නේ නැත්නම් ඒක විසඳන්න සත්‍ය අවගුණ කියනවා. ඔබ වහන්සේ ආරණ්‍ය වාසීව එකලා වීීමේ මේ කියන්නේ හුදකලා වීමේ අර්ථය කුමක්ද? ඔබ වහන්සේ මොකක්ද මේකෙන් කරගත්තේ කියලා අර අවගුණ කියන්න ගන්න නිසා අනිවාර්යයෙන්ම ආරණ්‍ය වාසීව වැඩ ඉන්න වනවාසීව වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා භෞතික සම්පත් ගොඩනගනවා වගේම තමන් තුළ තියෙන මේ අභිධර්ම අභිවිනය ඥානයන් වර්ධනය කර ගැනීමට උත්සාහ කරගත යුතුයි. මොකද එවැනි භික්ෂුන් වහන්සේලා අතින් තමයි පින්වත්නි ධර්ම කාරණාවක් වුණත් නිවැරදිව සමාජගත වෙන්නේ. මොකද මේ එහෙම අර මම කලින් සිහිපත් කිරීමක් කළානේ මේ අත්තසාලිනී අට කතාව පැහැදිලිවම ලියලා තියෙනවා මේ
ආභිධම්මක භික්ඛූයේව කියලා ධම්මකතිකා නාම. අභිධර්මයේ දන්න භික්ෂුව තමයි ධර්මකතිකයෙක් බවට පත් වෙන්නේ. අවශේෂා ධම්මං කතෙන්තාපි න ධම්මකතිකා. තස්මා තේහි ධම්මං කතෙන්තා කම්මන්තරං විපාකන්තරං රූපාරූප පරිච්ඡේද ධම්මන්තරං ආලෝලිත්වා කතෙන්ති. අර එයා ධර්මයේ කතා කරනකොට කර්මය විපාකය රූපාරූප පරිච්ඡේද කියන මේ ධර්මතා අටලෝල තමයි කතා කරන්නේ. දැන් ඔය අද කාලේ තියෙනවනේ මේ පව සහ අකුසල් කියන්නේ එකක්ද දෙකක්ද? පැණි මේවා මේ වචන වලින් විග්‍රහ කරන්න පුළුවන් තැන් නෙමෙයි. හැබැයි කෙනෙක් අභිධර්මයේ දැනගත්තොත් මම මේ ගැන කලින් සිත්නෙත් අසපුවේදී පැහැදිලිවම චේතනාව සහ සිත කියන එක අරගෙන මේකේ විග්‍රහය කළා. සිත කුසල අකුසල භාවයෙන් ප්‍රභේද ජනක වුණත් චේතනාවෙන් මෙතන පුඤ්ඤ අපුඤ්ඤ භව සිහිපත් වෙමින් ඒ කියන්නේ දැන් මේකට හැමෝටම මතයක් තියෙන්න පුළුවන්. හැබැයි අභිධර්මයේ හරියට දැනගත්තොත් ඔබට පැහැදිලිවම කවුරුත් කීවට නෙමෙයි මේ අභිධර්මයේ ඔස්සේ මේ කර්ම විපාක අලවන් නැතුව පටලවන් නැතුව ගැටගසන්නේ නැතුව ලියා ගැනීමේ ශක්තිය එනවා. ඒ නිසා දැම්ම කලබල නොවි හිමින් සැරේ අභිධර්ම ඉගෙන ගන්න මේ පරමාර්ථ ධර්ම ඉගෙනගෙන ඉවර වෙනකොට ওই පිංගුතුලට මනා වූ ධර්ම කතික ඥානයක් එනවා. ඒ නිසා ධර්ම කතිකයෙක් නම් අනිවාර්යෙන් අභිධර්ම පිළිබඳව එහෙම දැන කියාගෙන ඉන්නම ඕනි පිංගත්නි. හරි? හොඳයි. එහෙම අභිධර්ම ඉගෙන ගන්න යන අපිට විවිධ ක්‍රමෝස්සේ මේ අභිධර්මයට බහින්න පුළුවන්කම තියෙනවා. හැබැයි වර්තමානයේ බොහොම ප්‍රශස්ත ආචාර මාර්ගයක් වෙන අභිධර්මාර්ථ සංග්‍රහය ඔස්සේ අභිධර්මයට බැසීම තමයි පින්වත්නි අපි දකින්න කියන්නේ හොඳම ක්‍රමවේදය. මොකද ක්‍රමානුකූලව සිත් පිළිබඳව චෛතසික පිළිබඳව සංප්‍රයෝග පිළිබඳව ඉගෙන ගන්න එයින් අවකාශ තියෙන නිසා. ඉතින් අභිධර්මාර්ථ සංග්‍රහය කියලා පොතක් තියෙනවා රේරුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේ රචනා කරපු වර්තමාන කාලේ බොහොම ලස්සන අකුරින් හොඳ අපිට කියවන්න පුළුවන් ෆොන්ට්ස් වලින් ටයිප් කරපු පොත තියෙනවා. මේ පොත ගන්න මේ පොත අරගෙන එක ගාථාවෙන් ගාථාවට අපි විසඳගෙන මේ පොතේ අවසානයේ වෙනකොට ගාථා 567ක් තියෙනවා. ඒ 567 වෙනි ගාථාව වෙනකොට ඔබට අභිධර්මයේ පිළිබඳව සාමාන්‍ය ඥානයක් ඇති කර ගැනීමට අවකාශය ලබා ගන්න පුළුවන්. සමහරු මේ අභිධර්මයේ උගන්වද්දී පින්වත්නි මේ රූප වලින් උගන්වන්න පටන් ගන්න එකකුත් අද කාලේ දකින්න ලැබෙනවා. ඉතින් ඒවා හොඳයි. අර සොමට කියන්නේ රූපය පින්වත්නි හිත වගේ අමාරු නෑනේ. දැන් හිත හරි අමාරුයි. ඒ නිසා අර රූපයෙන් පටන් අරගෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකෙන් පටන් අරගෙන මිනිස්සුන්ට මේක සමීප කරාම මේක නරක නෑ කොහොම හරි අභිධර්මයේ යනවා නම්. හැබැයි මිනිස්සුන්ට අර රූපය පිළිබඳව වුණත් සම්පූර්ණ ලක්ෂණය වටහා ගන්න බෑ. සිත පිළිබඳව ඉගෙනීමකින් තොරව චෛතසික සංප්‍රයෝග පිළිබඳව ඉගෙනීමකින් තොරව රූපය කියන ධර්මතාවයට ගියාම. එනිසාම අපි කල්පනා කළා ඔබට අභිධර්මාර්ථ සංග්‍රහය ඔස්සේ මේ අභිධර්මයේ ඉගැන්වීමේ පාඩමට බහින්න. පින්වත්නි අභිධර්මාර්ථ සංග්‍රහයේ ප්‍රථම පරිච්ඡේදය නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරමින් සම්මා සම්බුද්ධ මතුලං සසත් ධම්ම ගනුත්තමං අභිවාදිය බාසිස්සං අභිධම්මත්ත සංඝහං කියලා මේ රතනත්‍රයේ ප්‍රණාමන ගාථා මේකට කියන්නේ. කියන්නේ ඕනෑම පොතක් කරනකොට පුරාණාචාරින් වහන්සේලා බුදුන් දහම් සඟුන් කියන එක වැඳලා තමයි මේ ග්‍රන්ථ රචනා කරන්න පෙළඹිලා තියෙන්නේ. ඉතින් ඒක උන්වහන්සේලා තුළ පැවතිච්ච ගුණයක්. එහෙම කියලා උන්වහන්සේ දෙවෙනි ගාථාවේ ලියනවා තත්ත වුත්තාබි ධම්මත්තා චතුදහ පරමත්තතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බානමිති සබ්බත. පිටින් මේ තත්ත වුත්තාබි ධම්මත්තා එහි කියන ලද අභිධර්මය. එහෙමයි මේ කියන්නේ. එහි කියන ලද අභිධර්මය චතුදහ පරමත්තතෝ කියන්නේ පරමාර්ථ වශයෙන් හතරක් බවට පත් වෙනවා. පරමාර්ථ හතරයි. අභිධර්මයේ පරමාර්ථ කීයද? හතරයි. පිටින් පොඩි පොතක් අරගෙන ඕන්නම් පොඩි නෝට් එකක් දාගන්න. අභිධර්මයේ පරමාර්ථ ධර්ම හතරයි. මොනවද? චිත්ත, චෛතසික, රූප සහ නිබ්බාන කියන හතර. අභිධර්මයේ පරමාර්ථ ධර්ම හතරයි. මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. පින්වත්නි මෙන්න මෙතන තියෙන එක වචනයක් අපි හොඳටම තේරුම් ගන්න ඕනි. ඒ තමයි පරමාර්ථ කියන අර්ථය. කියන්නේ මේ පරමාර්ථ කියන වචනේ. මේ පරමාර්ථ කියන වචනේ විභාවනීය ටීකාව ලියනවා පරමෝ උත්තමෝ අවිපරීතෝ වත්තෝ පරමත්තෝ කියලා. කියන්නේ මේ පරම වූ උත්තම වූ අවිපරීත නොපෙරළෙන ස්වභාවයෙන් තමයි පරමාර්ථ කියලා කියන්නේ. මෙන්න මේ පරමාර්ථ කියන වචනේ හරියට තේරුම් ගත්තාම තමයි අභිධර්මයේ ඉගෙනගෙන ඉවර වෙනකොට පින්වත්නි ඔබ නිවන් දකින්න කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මේ ඔබ නිවනට අවශ්‍ය කරන ධර්මතා රැස් කරපු කෙනෙක් බවට පත් වෙන්නේ. මේ පරමාර්ථය කියන වචනේ සමහරු අතහැරලා අභිධර්මය ඉගෙන ගන්නවා. හරි? එතකොට මොකද වෙන්නේ? අභිධර්මය ඉගෙනගෙන විශ්‍රාම ගිය කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අභිධර්මය ඉගෙන ගත්තා. හැබැයි විශ්‍රාම ගියා විතරයි නිවන් ගියේ නැහැ. ඒ නිසා අභිධර්මය ඉගෙනගෙන විශ්‍රාම යන්න නෙමෙයි. දැන් අපි ඉගෙනගෙන ඉවරයි. ඒකට නෙමෙයි. ධර්මතාවයේ වැටෙන්න නම් පරමාර්ථ කියන වචනේ අපි තේරුම් ගත යුතුමයි. පින්වත්නි මේ ලෝකයේ තියෙන දේවල් අර්ථ කියලා හඳුන්වනවා. ඒ කියන්නේ අර්ථ කියලා හඳුන්වන්නේ ඇයි? හිතට අහුවෙන දේවල් නිසා. ඒ අර්ථ අර
හරිද පින්වත්නි? සම්මුතිය අර්ථ පරමාර්ථ කියලා. ඒ කියන්නේ සම්මුතිය සහ පරමාර්ථය කියලා කොටස් දෙකකට බෙදෙනවා. මෙතනදී සම්මුතිය කියලා කියන්නේ මේ නිකන් ලෝකයා පනවගත්ත. ඒක පින්වත්නි ස්ථීරනේ. විකෘති අර්ථ. එහෙම කියනවා. කියන්නේ සම්මුතිය කියලා කියන්නේ ලෝකයා විසින් පනවාගත්තට ඒක අර ඕනම දෙයක මූලාර්ථය නෙමෙයි. ඕනම දෙයක ස්ථීරාර්ථය නෙමෙයි. හැබැයි පරමාර්ථය කියන එක විග්‍රහ කරනවා පරම එකක්. උත්තම වූ එකක්. අවිපරීතෝ වත්තෝ. කියන්නේ මේ පරමාර්ථ කියන ඒවා පින්වත්නි පෙරලෙන්නේ. මේ සම්මතිය කියන එක පෙරලෙනවා. උදාහරණයක් විදිහට ඔය පින්තුල මල් වට්ටියක් ගන්නකො. දැන් මල් වට්ටියකට මල් තියලා පූජා කරොත් අපි ඒකට කියනවා ඒක මල් වට්ටියක්. එතකොට ඒක කවුරු හරි කෙනෙක් මල් අයින් කරලා දැහැත් එහෙම තියලා පූජා කළොත් අපි ඒකට කියන්නේ මල් වට්ටියක්ද දැහැත් වට්ටියක්ද? අන්න ඒක දැහැත් වට්ටියක් වුණා. බලන්නකො පෙරළුණානි. ස්වභාවයෙන් පෙරළුණා. ඉස්සල්ලා තිබ්බ එකම ස්වභාවය වට්ටිය කියන ස්වභාවය පෙරළුණා. ඊළඟට කවුරු හරි කෙනෙක් ඕකේ පළතුරු වගේ තියලා, ඒ කියන්නේ දැන් දැහැතුත් අයින් කරලා මලුත් අයින් කරලා පළතුරු තියලා පූජා කරනවා. එතකොට මොකද වෙන්නේ? ඕකට කියනවා පළතුරු වට්ටියක් කියලා. අන්න ඒ වගේ ඒ සමාජයේ තියෙන පෙරලෙන අර්ථ තියෙනවා පින්වත්නි ලෝකයේ තියෙන ස්ථිර දේවල් නෙමෙයි. ඉතින් අම්මා තාත්තා දුව පුතා මේවා ස්ථිරයි කියලා ගත්ත ගමන් ලෝකයේ පිළිබඳව වර්ධවා ගන්නවා. ලෝකයේ වෙනස් වීම ඉස්සරහා දුක් වෙනවා, ශෝක වෙනවා. ඒ ලෝකයට ඇලෙනවා. ඒ අස්ථිර ලෝකයට, ඒ නිසරු ලෝකයට, ඒ ශුන්‍ය ලෝකයට ඇලීමක් බවට පත් වෙනවා. ඒ ඇලීම නිසාම භව තණ්හාව සකස් වෙනවා. භව තණ්හාව නිසා නැවත වාරයක් උප්පත්තිය ලබනවා. ඒකනේ කිව්වේ මේ ඔය ආපෝසරයක් උප්පත්තියට යන කාරණාව භවභවං වින්ති සංසිබ්බන්ති වාන. භවභවං මේ හීන ප්‍රනීත භවවල සංසිබ්බති ගැට ගැසෙනවා, ගැලපෙනවා. එහෙම්මම මොකද වෙන්නේ? වාන කියන තෘෂ්ණාව එතන ලැබෙනවා. ඒ කියන්නේ තෘෂ්ණාව ලැබෙනවා. ලැබිච්ච ගමන් ඒ තෘෂ්ණාව නිසා ආපෝසරයක් භවයේ සකස් වෙනවා. අන්න නිවනට අර්ථය ගන්නවනවා. ඒ නිසාම වානතෝ නික්කන්තන්ති නිබ්බාන. මෙන්න මේ තෘෂ්ණාව නැත්නම් භව තෘෂ්ණාවෙන් මිදිච්ච තැනට නිවන සකස් වෙනවා. එනිසාම මේ සම්මුති අර්ථයේ පැටලෙන්නේ නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? පරමාර්ථය දැනගන්න ඕනේ. පරමාර්ථය කියලා කියන්නේ පින්වත්නි අවිපරීතයි. ඒක පෙරලෙන්නේ. මෙන්න මේ බොහෝ දෙනෙක් මේ පරමාර්ථය අවිපරීතත්වෝ කියලා ගත්තාම මේ ඒගොල්ලෝ හිතනවා ඊට පස්සේ මේ සිත පෙරලෙන්නේ. චෛතසික පෙරලෙන්නේ නැහැ පින්වත්නි. මේ පරමාර්ථය කියලා කිව්වේ මේ සිත චෛතසිකවල වෙනස් වීමට නෙමෙයි. ඒවා අනිත්‍යයි තමයි. ඒවා වෙනස් වෙන සුළුමයි. ඒවාගේ තියෙන ලක්ෂණය උදාහරණයක් ලෙස දැන් අපි ගමුකෝ චිත්තය. මේ සිත කියන එක පින්වත්නි ඒ සිතෙන් දෙන විපාක හැම කිසිම තැනක වෙනස්භාවයට පත් කරන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ලෝභසිත. දැන් ලෝභසිත කියන එක පින්වත්නි ගවයෙක්ගේ වේවා, අශ්වයෙක්ගේ වේවා, බල්ලෙක්ගේ වේවා, සත්වෙක්ගේ වේවා කාගේ හරි සිතේ ඇති වුණොත් මොකද වෙන්නේ? එයා පින්වත්නි ඊළඟ පාර ජීවිතයේ പ്രേත ලෝකේ උපදින ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ ලෝභය නිසා උපදින්නේ പ്രേත ලෝකේ. ඒක සඳහන් වෙන්නේ අත්තසාලිනී අට කතාව. යේගුයේන හි සත්තා තණ්හාය පෙත්තිවිසයන් උප්පජ්ජಂತಿ. යම් කිසි කෙනෙක්ගේ සිතෙහි సంతානේ ලෝභය ඇති වුණොත්, තණ්හාව ඇති වුණොත් එයා പ്രേත විශේෂ උපදින කෙනෙක් බවට පත් වෙනවා. කියන්නේ එයාට പ്രേත ලෝකේ තමයි ලැබෙන්නේ කියන එක සිහිපත් කරලා තියෙනවා. එතන යේගුයේන කියන්නේ බොහෝ සෙයින් සත්තා. හැබැයි දැන් ලෝභය ඇති වෙලා මරණාසන්න වෙලා වෙන අරමුණක් ඇවිල්ලා වෙන උත්පත්තියකට යන්නත් පුළුවන්. ඒකයි මෙතන යේගුයේන. බොහෝ සෙයින් සත්තා සත්වයෝ තණ්හාවෙන් പ്രേත විශේෂ තමයි උප්පත්තිය ලබන්නේ. ඒකයි මේ සිහිපත් කරලා තියෙන්නේ. හරි. ඊළඟට ද්වේෂ ඒක පිංගනි දෙවියෙක්ගේ ඇති වුණත් එහෙමයි. බ්‍රහ්මයෙක්ගේ ඇති වුණත් එහෙමයි. මිනිස්සෙක්ගේ ඇති වුණත් එහෙමයි. പ്രേත ලෝකේ උපදවන ස්වභාවය තියෙනවා. කොයියන්ද මේ පුද්ගල సంతානිය කොහො වේවා ලෝභසිත ඇති වුණා නම් එයා ඊළඟ පාර එවැනි උප්පත්තියක් ලැබීම ස්වභාව කොටගෙන පවතින කෙනෙක්. ඒකයි. ඊළඟට ද්වේෂ චිත්තය බලන්න. ද්වේෂ චිත්තය කියන එක ගව సంతාන, ගව මහීස, සුනක ඕනෙක බ්‍රහ්ම දේව මනුෂ්‍ය ඕනෙක ඇති වුණොත් පින්වත්නි කොතනද උපදින්නේ? දෝසෙන්ති ඡණ්ඩ ජාතිකාය දෝෂ සදිසං නිරයන් උප්පජ්ජಂತಿ. අත්තසාලිනී කියනවා ද්වේෂය කියන එක ඡණ්ඩ ජාතිතාය. ඡණ්ඩ ජාතිතාය කියන්නේ කර්කශ ස්වභාවය ඇති. එහෙමයි. ද්වේෂ සදිශං ද්වේෂය හා සමාන වූ නිරයන් උප්පජ්ජಂತಿ. නිරේ තමයි උප්පත්ති ලැබෙන්නේ. ඒක තමයි පින්වත්නි ඒ ද්වේෂසිතේ තියෙන පෙරලෙන්නේ නැති ස්වභාවය. ඒක කාටත් එකයි. අනේ මෙයා දෙවියෙක්, මෙයාට ලෝභ හිතක් ඇති වුණා, මෙයාව අපි ආයි මනුස්ස ලෝකෙට දාමු. එහෙම එකක් නැහැ. ඒක දෙවියෙක්ට වේවා බ්‍රහ්මයෙක්ට වේවා ඒ ස්වභාවය පෙරලෙන්නේ නැහැ පින්වත්නි. ඊළඟට මෝහසිත මෝහේන හිනිච්ඡං සම්මූලං තිරච්ඡාන් යෝනියං උප්පජ්ජಂತಿ. ඒ කියන්නේ මේ මෝහය නිසා අර වගේම තිරිසන් ලෝකෙ උප්පත්ති ලබන්න පුළුවන් කියන එක සිහිපත් කරලා තියෙනවා. ඔන්න ඕක තමයි සිතේ තියෙන නොපෙරළෙන ස්වභාවය.
කියන්නේ සිත කියන්නේ පෙරලෙන එකක්. දැන් මේ සිතට පස්සේ ඊළඟ සිත, ඊළඟ සිතට පස්සේ ඊළඟ සිත, ඊළඟ සිතට පස්සේ ඊළඟ සිත. සිත චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට වෙනස් වුණත් සිතේ ස්වභාවය දැන් ආරම්මණං චින්තේති චිත්තං. සිතේ ස්වභාවය තමයි අරමුණු සිතීමම සිතයි. විජානාතීති අත්තෝ. දැන ගැනීම තමයි මේකේ අර්ථය. සිත පින්වත්නි අරමුණු දැනගන්නවා ඒක කොයි කාගෙත් හිතට එකයි. ඒක පෙරලෙන්නේ නැහැ. කවදා කොයි අතීත වේවා වර්තමාන වේවා අනාගත වේවා සිතේ ස්වභාවය තමයි අරමුණු දැන ගැනීම ස්වභාවය. අරමුණු සිතීම තමයි සිතේ ස්වභාවය. ඒ විපාකාදී පින්වත්නි කිසිම දවසක පෙරලීමකටපත් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒකට කිව්වා අවිපරීතෝ වත්තෝ. ඒ ස්වභාවය සිතේ තියෙන මූල ස්වභාවය පෙරලීමකටපත් වෙන්නේ නැහැ පින්වත්. තේරුණා නේද මම මේ කියන එක? හරි. හිමින් තේරුම් ගන්නකො අනිත් ඒවත් ඒ තමයි සිත. ඊළඟට චිත්ත චෛතසික. දැන් චෛතසිකයන්ගේ ස්වභාවය තමයි කිසි කලකත් පින්වත්නි චෛතසිකයන්ගේ ස්වභාව ලක්ෂණ පෙරලෙන්නේ. දැන් අපි ගත්තොත් ස්පර්ශය කියන චෛතසිකය ස්වයං පූසන ලක්ෂණෝ. එහෙමයි කියන්නේ. ස්පර්ශයේ ස්වභාවය තමයි පින්වත්නි අරමුණු ස්පර්ශ කිරීම. ඒ කියන්නේ අරමුණෙහි ස්පර්ශ වීම මිසක ස්පර්ශය කියන චෛතසිකයට පින්වත්නි අරමුණේ වේදනාව විඳීමක් දැනෙන්නේ නැහැ. හොඳයි නරකයි ඒව දැනෙන්නේ නැහැ. එයාගේ ලක්ෂණය තමයි අරමුණ ස්පර්ශ කිරීම. එච්චරයි. ඒක කොයි කාගේ సంతානිය ඇති වුණත් එහෙමමද නැද්ද? එහෙමමයි. හැබැයි පින්වත්නි දැන් මේ හිතේ ඇති වෙන ස්පර්ශය නෙමෙයි ඊළඟ හිතේ තියෙන්නේ. ස්පර්ශ චෛතසිකය පෙරලෙනවා. චෛතසික ලක්ෂණය, චෛතසික ස්වභාවය, ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන මෙන්න මේවා පෙරලෙන්නේ නැත. පින්වත්නි මේක අමාරු ඇති. මේක දැන් නිකන් චුට්ටක් කරකෝල අතහැරියා වගේත් ඇති. හැබැයි අහන්නකො හැම කාලෙකම අහන්න ලැබෙන්නේ නැති පොත්පත් වලින් බොහෝ පොත්පත් වලින් එළියට එන්නේ නැති ත්‍රිපිටකය තුල සැඟවිලා වගේ තියෙන නමුත් ත්‍රිපිටකය තුල තියෙන බොහෝ වර්තමානයේ මේ සරලව එළියට එන පොත්පත් වලින් දැන් අර වර්තමානයේ හරිම සරලව සමහර ත්‍රිපිටක ග්‍රන්ථ පෙරලිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මේවා නැහැ. ඒ වගේ අර නිකන් දුච්චුක්කී කියන නිකන් අමුතු භාෂාවක් නෙති. ඒ වගේ මේ කාරණා එන්නේ නැහැ. ඒ එන්නේ නැති නිසා තමයි ඔබට මේවා නුහුරු. ඔබත් ටක් ගාලා ලේසියට සරල පරිවර්තනයක් ත්‍රිපිටකයේ තියෙනවා කිව්වහම ඕන ජරාවකින් මේවා අරගෙන කියවන්න පුරුදු වෙලා තියෙන්නේ. බුද්ධ ජයන්තියට අතවත් තියන්නේ. හරි. දැන් ඕන තරම් වර්තමානී මෘදුකාංග නැත්නම් සොෆ්ට්වෙයාර්ස් ඇවිල්ලා තියෙනවා. ළඟට යෙදීම් ඇප්ලිකේෂන්ස් ඇවිල්ලා තියෙනවා. මේ වගේ ප්‍රයෝජන නිසියාකාරව ගන්නතු අර ආයතනයෙන් මේ ආයතනයෙන් ගහපු සරල සිංහල ත්‍රිපිටකයට තමයි බොහෝ දෙනෙක් කුරු වෙලා ඉන්නේ. ඉතින් ඒක ලොකු අපරාධයක්. හොඳට මතක තියාගන්න. ඒ වගේ මේ ස්වයං පෝෂණ ලක්ෂණෝ සංගට්ඨ නරසෝ අහලා තියෙනවද බලන්නකෝ. සන්නිපාත පච්චපට්ඨානෝ ආපාතගත විසේ පදට්ඨානෝ කොමේ අභිධර්මයේ. අද ලෝකෙන් අතුරුදහන් වෙන තැනටමපත් වෙලා. හරි. ඒ නිසා මේවා නුහුරුනාට කමක් නෑ රත්තරන් පින්වත්නි. හොන්දට කන තියාගෙන අහගෙන ඉන්න නැවත නැවත මම මේවා කියලා දෙනවා. මම පොරොන්දු වෙනවා. ඔබට මේක තේරෙන කම්ම මේ අභිධර්මයේ පිළිබඳව කියලා දෙන්න හදනවම. එක ධර්මදේශනාවකින් බැරි වුණොත් පරමාර්ථ කියන අර්ථය ධර්මදේශනා 100ක් හරි කරලා ඔබට තේරෙන කම්ම මම කියනවා මේක හිමින් සැරේ අහගෙන ඉන්න. හරිද පින්වත්නි? ඔන්න ස්පර්ශයේ ලක්ෂණය. සංගට්ඨ නරසෝ. ඒ කියන්නේ මේකේ කෘත්‍ය තමයි. මොකක්ද? චිත්තය සහ අරමුණ ගැටීම. එහෙමනේ කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. අන්න රූපයත් කියන්නේ අරමුණේ චිත්තයත් ගැටීම තමයි මේකේ කෘත්‍ය. ඒක තමයි ඒ ස්පර්ශය කියන චෛතසිකය කරන වැඩේ. ඒක පින්වත්නි හැමෝටම එකයි. අශ්වයෙක් වේවා, ගොවියෙක් වේවා, රජ කෙනෙක් වේවා, කුල මල ભેද එහෙම ඒවා අද ශාසනේ මේ කියන්නේ අද ශාසනයේ තිබ්බට මේ චෛතසිකයන්ගේ ලක්ෂණවල එහෙම ඒවා නැත. හරි. සන්නිපාත පච්චපට්ඨාන කියන්නේ වස්තු ආරම්මන විඥාන කියන මේ තුනේ එකතු වීම ඥානයට අභිමුඛව වැටහීම තමයි මේක පින්වත්නි වැටහීම් ලක්ෂණය කරගෙන ඉන්නේ. ඒ කියන්නේ තේරුන්නේ නැහෙනි අහන්නකෝ. දැන් අර වස්තුවේ අරමුණෙහි හරිද විඥානයන්ගේ එකතු වීම කියන එක තියෙනවනේ. අන්නේ එකතු වීම ඥානයට වැටහෙනවා. කියන්නේ අපිට මේක දැන් යමක් ස්පර්ශුණා කියලා ඥානයට වැටහීම තමයි මේක අභිමුඛ කරගෙන මේක ලං කරගෙන වැටහීමේ ලක්ෂණය නැත්තම් පච්චපට්ඨානිය කරගෙන ඉන්නේ. හරිද? ආපාතගත විසිය පදට්ඨානෝ කියලා කියනවා. ඒ කියන්නේ අර වැටහීමට ආවනියම් අරමුණක් දැන් අම්මනම් ආවේ ඒ අම්මා කියන අරමුණේ තමයි ස්පර්ශය කියන චෛතසිකය ගිහිල්ලා හැපෙන්නේ. ඒ චෛතසිකය සමීප කාරණාව කරගෙන පවතිනවා.
පින්වත්නි ඔබ කල්පනා කරනවා ඇති අනේ වෙන්දට නම් අභිධර්මයේ තේරෙන්න කියලා දෙන ස්වාමීන් වහන්සේ අද මේ අභිධර්මයේ කිසිම කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න කියලා දෙන්නේ ඇයි? පින්වත්නි මේවා තේරෙන්නේ නැති වෙන්න කියලා දෙනව නෙමෙයි. මේකේ තියෙන අඩුපාඩුව තමයි මේ ගුවන් විදුලියක් හරහා මේවා 100% කියලා දෙන්න පුළුවන් කමක් නැතිකම. ඒකයි. තේරුණා නේද? මේක පින්වත්නි මේ කන හරහා විතරයිනේ ඔබට යන්නේ. ඇත්තටම අපි සාමාන්‍ය මේවා කියලා දෙනකොට මොකක් හරි වයිට් බෝඩ් එකක් ඒ වගේ එකක් පාවිච්චි කරගෙන තමයි කියලා දෙන්නේ. විශේෂයෙන්ම අභිධර්මයට අදාළ යම් කාරණා උගන්වලා තිබ්බට අභිධර්මයේ විෂයක් විදිහට උගන්වලා නැහැ. ඉතින් ගුවන් විදුලියකින් මේක දෙන්න එකක් අපහසුයි. නමුත් මගේ සාමාන්‍ය අහිංසක පින්වතුන්ලා මේවා දැනගන්න ඕනි. ඒ නිසායි මේක මම මෙහෙම හරි සමාජගත කරන්න උත්සාහ කළේ. ඔබ නිකන් තේරුම් ගන්න චෛතසිකයන්ගේ අවිපරීත ලක්ෂණය තමයි ඒ චෛතසික ඒ ස්වභාවයන්ගෙන් ඒ ලක්ෂණයන්ගෙන් විනිර්මුක්ත නැහැ. කියන්නේ වේදනා චෛතසිකයේ විඳීම ලක්ෂණය කොටගෙන පවතින්නේ. ඒක පින්වත්නි කොයි කාලෙත් එහෙමයි. භාග්‍යවතුන් වහන්සේගේ වේදනා චෛතසිකයත් විඳීමමයි ලක්ෂණීය රසපච්චපට්ඨාන පදට්ඨාන කරගෙන පැවතුනේ. අපිත් විඳීමමයි ඒක එහෙම කරගෙන පැවතුනේ. ඉතින් ඒක අනිත්‍ය වුණාට ඒක ස්වභාවය වශයෙන් පරමාර්ථමය වශයෙන් ඒක වෙනස් වීමක් නැති කාරණාවක් නිසා ඒවට කියනවා චෛතසිකයන් අවිපරීත අර්ථයෙන් පරමාර්ථයක් බවට පත් වෙනවා කියලා. ඊළඟට රූපයන්ගේ අවිපරීත ආකාරය තමයි දැන් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අට එකතු වෙලා හැදෙනවනේ සුද්ධාෂ්ටකය. දැන් සුද්ධාෂ්ටක රූප කලාපය පින්වත්නි නිට්ටය නෑ. ඒක චිත්තක්ෂණ 17න් නිරුද්ධ වෙලා යනවා. එතකොට ඒක පෙරලෙනවා. එතකොට මේ රූපයට රූපය කියන්නේම රුප්පතීති රූපං නේ. රුප්පණය වෙන නිසාම නිරූපය කිව්වේ. මේ කියන්නේ රූපය නොපෙරලෙනවා කියලා නෙමෙයි. දැන් රූපය හැදිලා තියෙන්නේ පඨවි ධාතුවේ තියෙන්නේ. පඨවි ධාතුවේ ස්වභාවය මොකද්ද? පඨවි ධාතු කක්කල ලක්ෂණ. කර්කශ ලක්ෂණය. ඒ කියන්නේ දැඩි ලක්ෂණය. නැත්තම් පෘථවි ගතිය, තද ගතිය තමයි පඨවි ධාතුවේ ලක්ෂණය. දැන් බලන්න බිත්තියක් අල්ලලා බැලුවත් පඨවි ධාතුවේ ලක්ෂණය තද ගතිය. අපේ යටකට්ටක් අල්ලලා බැලුවත් අපිට දැනෙන්නේ තද ගතිය. බිත්තියේ තියෙන පඨවි ධාතුවෙත් මගේ ඇඟේ තියෙන පඨවි ධාතුවෙත් ධාතු වශයෙන් ස්වභාවය එකයිද නැත්? එකයි. අන්න ඒ පඨවි ධාතුවේ ස්වභාවය පින්වත්නි පෙරලෙන්නේ. කොයි කාලෙක කොත නැති වුණත් පඨවි ධාතුවේ ස්වභාවය තමයි මොකක්ද? පඨවි ධාතුවේ ස්වභාවය තමයි මගේ රත්තරන් පින්වත්නි කර්කශ ලක්ෂණය ඇති බව. ආපෝ ධාතුවේ ලක්ෂණය. හරි. තේජෝ ධාතුවේ ලක්ෂණය. වායෝ ධාතුවේ ලක්ෂණය. හැබැයි ඒ වාගෙන් ඇතිවෙන රූපය වෙනස් වීමට ඒක වෙනස් වීමට යනවා. ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි රූපයගේ තියෙන අවිපරීත නැත්නම් පරමත්ත කියන අර්ථය. ඊළඟට නිර්වාණීය ගන්නකො. නිර්වාණීය කියන්නේ වානතෝ නික්කන්තන්ති නිබ්බාන. කියන්නේ මේ නිර්වාණීය කියන ස්වභාවයගේ. දැන් පිටින් ලෝකෝත්තර පරමාර්ථ ලෞකික පරමාර්ථ කියලාත් මේ පරමාර්ථ ධර්ම කොටස් වලට බෙදෙනවා. ලෞකික පරමාර්ථ තමයි චිත්ත චෛතසික රූප කියන්නේ. ලෝකෝත්තර පරමාර්ථය තමයි නිබ්බාණීය. නිබ්බාණීය කියන එකේ නම් පින්වස්සේ කිසිසේත්ම වෙනසක් වෙන්නේ නැහැ. ඒක කිසිසේත්ම පෙරලීමකට යන්නේ නැහැ. ඒක ස්වභාවය ඒ ස්වභාවයේ විදිහට හැමදෑමත් පවතිනවා. හුදු නිර්වාණීය ප්‍රභේද කිහිපයක් විතරක් දකින්න ලැබෙනවා. අපි ඔබ දන්නවා සෝපාදිශේෂ අනුපාදිශේෂ කියලා නිර්වාණ ධාතු දෙකක් තියෙනවා. කියන්නේ ස්කන්ධ පංචකයේ ශේෂවතින් නිර්වාණයට කියනවා සෝපාදිශේෂ නිර්වාණීය කියලා. ස්කන්ධ පංචකයේ ශේෂව නැති නිර්වාණයට කියනවා අනුපාදිශේෂ නිර්වාණය කියලා. නැත්තම් තවත් මේක ආකාර තුනකින් ඔබ අහලා ඇති මේ වගේ වචනවල තේරුම් දන්නේ නැති වුණාට ශුන්්‍යත නිබ්බාන, අනිමිත්ත නිබ්බාන, අපනිහිත නිබ්බාන කියලා. ඔතන ශුන්්‍යත නිබ්බානිය කියලා කියන්නේ ක්ලේශයන්ගේ ශූන්‍ය බැවින්, ක්ලේශයන් නැති බැවින්, ශුන්‍ය බැවින්. ඒකට කියනවා ශුන්්‍යත නිබ්බානිය කියලා. ක්ලේශයන්ට හේතු වන හේතුන්ගෙන් වෙන් වෙච්ච හේන්. ඒ කියන්නේ කිසිම හේතුවකින් හට නොගත් හේන්. ඒ ක්ලේශ හේතුන්ගෙන් වෙන් වෙච්ච හේන්. ඒකට කියනවා අනිමිත්ත නිබ්බානිය කියලා. හරි. දැන් මේ අනිමිත්ත කියන එකට එක එක අර්ථකථන ඇවිල්ලා තියෙනවා. නමුත් මේක ඇත්තම කතාව තමයි ක්ලේශ හේතුන්ගෙන් වෙන් වෙච්ච හේන් අනිමිත්ත නිබ්බානිය කියලා කියනවා. ඊළඟට අපනිහිත නිබ්බානිය කියලා කියන්නේ ක්ලේශ ප්‍රනිධි රහිත බැවින්. කියන්නේ මේ ක්ලේශයන්ගේ ප්‍රනිධි රහිත බැවින් අපනිහිත නිබ්බානිය කියලාත් කියනවා. ඔන්න ඔය වගේ ආකාර තුනකින් නිර්වාණය කියනක අර්ථ ගැන්විලක් තියෙනවා. තවත් මේ නිර්වාණයට විවිධ අර්ථකථන ඇවිල්ලා තියෙනවා. පදමච්චන මච්ඡන්තං අසංකත මනුත්තරං නිබ්බානමිති භාසන්ති වානමුත්තා මහේසයෝ. මේ මහා ඍෂීන් වහන්සේ විසින් තමන්ට වඩා උතුම් ධර්මයක් නැති, කියන්නේ අනුත්තර ධර්මයක් නිවන කියන්නේ නිවනට වඩා උතුම් ධර්මයක් කොහෙවත් නැහැ. හැබැයි මෙහෙම හේකුත් තියෙනවා. හරි. දැන් අභිදාන පදීප කියන ටීකාවේ අභිදාන පදීපිකා කියන ටීකාවේ ලියලා තියෙනවා තේසං සබ්බේ සම්පි ධම්මානං සම්මා සම්බුද්ධව සෙට්ටෝ. මේ හැම එකටම වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා. නිවනටත් වඩා. ඇයි? ඒක කියලා තියෙන එකට කෙනෙක්ට යම් කිසි මතවාදයක් එන්න පුළුවන්. ඒ නිසා ටීකාව ලියනවා රන් රිදී මුතුමැණික් ආදී රත්න
සක්විති රජතුමාටත් වඩා පිරිසිදු වුණත් ඒවා පරිභෝග කරන්නේ සක්විති රජතුමානි. අන්න ඒ නිසා ඒවටත් වඩා සක්විති රජතුමා ශ්‍රේෂ්ඨයි කියලා. අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේ නිසාම ප්‍රභව වෙච්ච ධර්මයේ තුලින් සාක්ෂාත් වෙන නිර්වාණය බුද්ධෝත්පාද කාලයක සම්මා සම්බුදු කෙනෙක් පරම ශ්‍රේෂ්ඨ කරගෙන පවතිනවා කියන එක ටීකාවේ මේ පූර්වාචාරින් වහන්සේලා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. හරිනේ. එහෙනම් පින්වත්නි ඔන්න පරමාර්ථය කියන එකේ අර්ථය. දැන් ඔබට තේරෙනවා පරමාර්ථ සම්මුති කියලා දෙකක් තියෙන බව. ඉතින් සම්මුතිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් වෙනස් වෙන ස්වභාවයේ පවතින දේවල්. නමුත් පරමාර්ථය වශයෙන් පවතින මේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ වගේ ස්වභාව. ඒ කියන්නේ ඒ වගේ හඳුන්වපු ධර්මතාවල කිසිම ආකාරයේ වෙනසක් නැහැ පින්වත්නි. හරි. ඒවා ඒ ස්වභාවයෙන්ම සෑම කල්හිම පවතිනවා. අන්න ඒ නිසායි ඒවට පරමාර්ථ නැත්නම් පරමෝ උත්තමෝ අවිපරීතෝ අත්තෝ පරමත්තෝ කියලා කිව්වේ. පින්වත්නි ඔය අවිපරීතෝ අත්තෝ කියන ඒ කාලේ අහන්න ලැබුණාම අපිත් කල්පනා කළා මේ මොකද මේකට අවිපරීතෝ අත්තෝ කිව්වේ. කියන්නේ ඇයි මේක පෙරලෙන්නේ නැහැ කිව්වේ කියලා. ඉතින් ඒක ගැන හොයාගෙන යනකොට ඔය වර්තමාන කාලෙත් මං හිතන්නේ පොතක් ලියුණා. 1939 දී විතර තමයි මේ පොත පළවෙනියටම අපිට අහන්න දකින්න තියෙන ලියුණා කියලා අභිධර්ම ප්‍රකාශය කියලා. ඔය අභිධර්ම ප්‍රකාශය පොතේ මේ අවිපරීත ආකාර පිළිබඳව පැහැදිලිවම විස්තර විග්‍රහ කරලා තියෙනවා. බොහොම ලස්සනට සූත්‍ර පිටකයෙන් ත්‍රිපිටකයෙන් මේ අභිධර්ම පිටකයෙන් කරුණු කාරණා ඒක රාශී කරලා. එනිසා පින්වත්නි ඉතින් ඔන්න පරමාර්ථය කියලා කියන්නේ ඔන්න ඕකට. ඉතින් මං හිතන්නේ පරමාර්ථය පිළිබඳව තව තවත් විග්‍රහ කරන්න ඕනි නෑ. දැන් ඔබ ගන්න රේරුකාණි චන්දිවිමල මහානායක හාමුදුරුවෝ ලියපු අභිධර්ම මාර්ගයේ පොතත් ඒ අභිධර්ම මාර්ගයේ පොතේ සම්මුති පරමාර්ථ කියලා පළවෙනි මාතෘකාව තියෙනවා. පරමාර්ථ කියන එකට සරල අර්ථකථනයක් ඕකේ තියෙනවා. ඒ සරල අර්ථකථනය පිළිබඳව මම වැඩිපුර විස්තර කරන්න ගියේ නැත්තේ පින්වත්නි. ඒවා ඒ පොතෙන් බලා ගන්න පුළුවන්. ඒවා පොත්පත්වල තියෙනවනේ. අයිත් පොත්පත්වල මේ හොන්දට පාවිච්චි කරන පොත්පත්වල තියෙන කාරණා අපි මේ ගුවන් කාලයක් වටිනා අරගෙන ඒවාම එකම එක තැන කතා කර කර ඉන්න ඕනි නෑ. බොහෝ වෙලාවට ග්‍රන්ථ වලින් එළියට එන්නේ නැති ටිකක් දුර්ලභව ඇහෙන්න ලැබෙන කාරණා පිළිබඳව තමයි එනිසාම විස්තර විග්‍රහ කරන්න ඕනි කියලා කල්පනා කරගෙන මේ පරමාර්ථය පිළිබඳව සිහිපත් කළේ. ප්‍රේරුකාණි චන්දිවිමල මහානායක ස්වාමීන් වහන්සේ පරමත්ත කියන වචනේ ලියලා තියෙනවා. අර පරමාර්ථ කියන එකෙන් සම්මුතිය කියන එක වහවහ වෙනස් වෙන සුළුයි. පරමාර්ථය එහෙම නෑ. වස්තීර ධර්මතා ඒ වගේ අර්ථයක් දීලා තියෙනවා. නමුත් දැන් ඔබට ඕක කියවනකොට හොඳටම තේරෙනවා චිත්තය කියන අවිපරීතාකාරය කුමක්ද? චෛතසිකවල තියෙන අවිපරීතාකාරය කුමක්ද? රූපයේ තියෙන අවිපරීතාකාරය කුමක්ද? නිර්වාණයේ තියෙන අවිපරීතාකාරය කුමක්ද කියන කාරණාව පිළිබඳව. මේක තමයි අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙන පළවෙනි ගාථාවේ තත්ත්වුත්තාභි ධම්මත්තා චතුදහ පරමත්තතෝ. පරමත්ත කියන වචනේ තමයි මේ විග්‍රහ කිරීම කරන්නට යෙදුනේ. මේ පරමාර්ථ විග්‍රහයත් එක්ක ඊළඟට අපිට ඔන්න පුළුවන් පරමාර්ථ ධර්මතා මොනවද කියන කාරණාව පිළිබඳව හඳුනා ගැනීමකට එන්න. පරමාර්ථ ධර්ම 4යි. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. සිත කියලා කියන්නේ එක පරමාර්ථ ධර්මයක් සාමාන්‍යයෙන්. නමුත් ඉගෙන ගැනීමට පහසු වෙන්න මේක විස්තර වශයෙන් ඉදිරියේදී විග්‍රහ කරලා පෙන්නන්නම් කොහොමද මේක විග්‍රහ වෙන්නේ කියලා. චෛතසික 52ක් දකින්න පුළුවන් කමක් ලැබෙනවා. රූප 28ක්, අටවිසි රූපයෝ කියලා කියන්නේ ඒක නිවන එකයි. එතකොට චෛතසික 52යි රූප 28යි නිවනයි සිතයි කියන මේ පරමාර්ථ ධර්ම ඔක්කොම එකතු කරාම 80ක් පරමාර්ථ ධර්මයෝ අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. මෙහි අනාගතයේදී විවිධ ප්‍රභේද වශයෙන් විස්තර කරනකොට මම ඉතිරිව ක්‍රමානුකූලව කියලා දෙන්න. ඔන්න දෙවෙනි ගාථාව වෙනකම් අපි අද කතා කළා. තත්ත්වුත්තාභි ධම්මත්තා චතුදහ පරමත්තතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බානමිති සබ්බතා කියන වචනය අරගෙන. ඊළඟට මේකේ තුන්වෙනි ගාථාව සිහිපත් කරනවා තත්ත චිත්තං තාව චතුබ්බිදං හෝති කාමාවචරං රූපාවචරං අරූපාවචරං ලෝකුත්තරං චේතිකේ. ඒ කියන්නේ පින්වත්නි ඔන්න දැන් කිව්වනේ අභිධර්මයේ පරමාර්ථ කියන්නේ මොකක්ද? ඒකේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා හතරක් ඇතයි කියලා. දැන් ඔන්නේ චිත්ත විග්‍රහයට තමයි යන්නේ. හරිද? දැන් සිත පිළිබඳව විග්‍රහ කරනවා තත්ත චිත්තං. එහි සිත තාව චතුබ්බිදං හෝති. මේ භූමි වශයෙන් හතරාකාරයක් වෙන බව. පින්වත්නි මේ සිත ක්‍රමානුකූලව කොටස් දෙකකට බෙදෙනවා. භූමි සහ ජාති කියලා. මොකද්ද? සිතේ ප්‍රධාන කොටස් දෙකයි භූමි සහ ජාති. භූමි කියලා කියන්නේ මේ සිත් උපදින භූමි. කියන්නේ සිත් පහළ වෙන භූමි. ඒ භූමි ਸਰවාකාරයෙන් හතරයි. ඒ හතර මොනවද? කාමාවචර, රූපාවචර, අරූපාවචර සහ ලෝකෝත්තර කියන හතර. කාමාවචර කියන භූමිය, රූපාවචර කියන භූමිය, අරූපාවචර කියන භූමිය, ලෝකෝත්තර කියන භූමියේ තමයි මොනවද? සිත් උපදින්නේ. අන්න බලන්නකො. එතකොට සිත කාමාවචරවල කියන්නේ කාමාවචර භූමියේ උපදින සිත්,
රූපාවචර භූමියේ උපදින සිත්, අරූපාවචර භූමියේ උපදින සිත්ය, ලෝකෝත්තර භූමියට අයත් සිත්ය කියලා ප්‍රධාන වශයෙන් කොටස් 4යි. ඊළඟට තමයි අපිට යන්න තියෙන පිටින් ඔන්න ওই භූමි 4. කාමාවචර භූමියේ උපදින සිත් ಜಾති මොනවද? තේරෙනවද මම මේ කියන එක? පළවෙනියටම හිත, ඊළඟට හිත උපදින භූමි. දැන් අපි දන්නවා කාමාවචර භූමියක් තිබේය, රූපාවචර භූමියක් තිබේය, අරූපාවචර භූමියක් තිබේය, ලෝකෝත්තර භූමියක් තිබේය. දැන් අපි ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ භූමි 4 කාමාවචර භූමියේ ඇතිවෙන සිත් ಜಾති මොනවද? කාමාවචර සිත් 54ක් තියෙනවා. අන්න ඒක විග්‍රහ කරනවා අපිට ඊළඟ ගාථාවල. තත්ත කතමං කාමාවචරං. මේ ගාථා පුළුවන් නම් මෙහෙම්මම කටපාඩම් කරගන්න. කියන්නේ මේ අභිධර්මාර්ථ සංග්‍රහය කටපාඩම් කියලා කියන්නේ පින්වත්නි, ඒක හරි ඒක ලොකු ප්‍රමෝදයක්. කියන්නේ මේ ගාථා කෙනෙක්ට කටපාඩම් වෙන්න ඕනි. එතකොට තමයි යා සැබෑ අභිධර්ම විශාරදයෙක් බවට පත් වෙන්නේ. ඉතින් මේවා අපිට අපේ කල්යාණ මිත්‍ර ගුරුවරු කියලා දීලා තියෙනවා. තරා මට්ටමකට මේවා කටපාඩම් කරගන්න කියලා. හරි. ඉතින් ඔබටත් ඒ කල්යාණ මිත්‍රභාවයෙන්ම මේ කියන්නේ මේවා කටපාඩම් කරගන්න. මේවා කටපාඩම් කරගත්තාම හරි ලස්සනයි. තත්ත කතමං කාමාවචරං සෝමනස්ස සහගතං දිට්ඨිගත සම්පයුත්තං අසංකාරික මේ සසංකාරික මේකං. එහෙම තියෙන්නේ. සෝමනස්ස සහගතං දිට්ඨිගත විප්පයුත්තං අසංකාරික මේකං සසංකාරික මේකං. උපේක්ඛා සහගතං දිට්ඨිගත සම්පයුත්තං අසංකාරික මේකං සසංකාරික මේකං. උපේක්ඛා සහගතං දිට්ඨිගත විප්පයුත්තං අසංකාරික මේකං සසංකාරික මේකං ති ඉමානි අට්ඨපි ලෝභ සහගත චිත්තානි නාම. මෙන්න ලෝභ මූලික සිත් 8ක් පිළිබඳව දේශනා කරනවා. පින්වත්නි, මේ කාමාවචර භූමියට අයිති සිත් ඔක්කොම 54ක් තියෙනවා. හරිද? කාමාවචර භූමියට අයිති සිත් 54යි. රූපාවචර භූමියට අයිති සිත් 15යි. අරූපාවචර භූමියට අයිති සිත් 12යි. ලෝකෝත්තර භූමියට අයත් සිත් කෙටි වශයෙන් 8යි, විස්තර වශයෙන් 40යි. එහෙමයි තියෙන්නේ. කෙටි වශයෙන් 8යි, විස්තර වශයෙන් 40යි. කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් කෙටි ක්‍රමයෙන් 8යි, විස්තර ක්‍රමයෙන් 40යි. ඔන්න දැන් අපි යනවා කාමාවචර සිත් ඉගෙන ගන්න. තේරෙනව නේද පින්වත්නි මම මේ කියන ඒවා? මේවා ටිකක් ඔබ මම මේ කියන ඒවා හිමින් අහන් ඉන්නකෝ. ඊට පස්සේ මම මේක ගලප ගන්න ඕන තැන්වලදී කොහොමද ගලපගන්නේ කියලා කියන්න. මේවා මතක තබා ගැනීම අනිවාර්යම නේ. يعني මේ එකක්වත් මතක තබා ගැනීමෙන් නිවන් යන්න බෑ. හැබැයි මේවා දැනගන්න ඕනේ. මතක තියා ගන්නවා කියන්නේ එකක්, ආලාහරි දැනගන්නවා කියන්නේ එකක්. ශක්තිවන්තයෝ මතක තබා ගනිත්වා. මතක තබා ගැනීමට තරම් ශක්තියක් ඥානයක් නැතයි සිතන්නෝ මේවා අවබෝධ කර ගනිත්. මේ දෙකම නිවන් පුර රන් දොරටුවක් බවට පත් වෙනවා. පින්වත්නි, මෙන්න මෙතනදී කාමාවචර භූමියට අයත් සිත් අතර පළවෙනියටම අභිධර්මයේ විග්‍රහ වෙන්නේ අකුසල මූලික සිත්. අකුසල මූලික සිත් 12යි, අහේතුක සිත් 18යි, කුසල කියන්නේ ශෝභන සිත් 24යි. එහෙමයි මේක විස්තර විග්‍රහ වෙලා තියෙන්නේ. කොහොමද? අකුසල සිත් 12යි, අහේතුක සිත් 18යි, ශෝභන සිත් 24යි. සියල්ල 54ක් බවට පත් වෙනවා. කාමාවචර චිත්තයන්ගේ ප්‍රභේද වශයෙන් තියෙන මේ 54න් අකුසල මූලික සිත් 12ත්, අහේතුක සිත් 18ත්, ශෝභන 24ත් පිළිබඳව අපි ක්‍රමානුකූලව කතා කරන්න පටන් ගන්න ඕනේ. හැබැයි අද ඒකට දවස නෙමෙයි. මොකද ඒක අලුත් මාතෘකාවක්. සිත පිළිබඳව කතා කරන මේ සිතෙහි ප්‍රභේද පිළිබඳව කතා කරන මාතෘකාව අලුත් දවසක අලුත් විදිහට පටන් අරන්. අකුසල් සිත් කියන්නේ මොනවද? ලෝභ මූලික සිත් කියන්නේ මොනවද? ද්වේෂ මූලික සිත් කියන්නේ මොනවද? මෝහ මූලික සිත් කියන්නේ මොනවද? අහේතුක සිත් කියන්නේ මොනවද? ශෝභන සිත් කියන්නේ මොනවද කියන එක පිළිබඳව ක්‍රමානුකූලව ඉදිරි ධර්මදේශනාවන්ගේ මතක් සිහිපත් කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නම්. පින්වතුන්ලා, මේ ධර්මදේශනාව නැවත වාරයක්. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් අපි පුරුද්දක් වශයෙන් එක තැනක කරපු ධර්මදේශනාවක්, ඒ කියන්නේ ඒ ධර්ම කාරණා නැවත වාරයක් මාධ්‍යක කියනවා හරි අඩුයි. ඒකට හේතුව තමයි අර එතකොට මිනිස්සු කියන්න ගන්නවනේ මෙහි හැමදේම අපේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි එකම බණ ආයි කියනවා කියලා. ඉතින් ඔබ කල්පනා කරන්න මේ අද කියපු ධර්ම කාරණා ටික 100,000 වාරයක් ඇහුවත් ඔබට ඇති වෙයිද? හරිද? ඔබ කල්පනා කරන්න. හැබැයි අර ඒකාකාරී රටාවෙන් මුදවන්න මං හිතන්නේ මේ ධර්ම කාරණා නැවත නැවත මම විග්‍රහ කරන්නේ. හැබැයි අන්තර්ජාලය හරහා ඔබට මේ සිත්නිත් අසපෝ කියලා ගැහුවොත් හෝ මේ අදාළ මාතෘකාව ගැහුවොත් ඔබට මේ අන්තර්ජාලය හරහා මේ ධර්ම දේශනාවන් විකාශය වුණාට පස්සේ නැවත ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔබට ඒවා ගබඩා කරගන්න පුළුවන්, නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, බාගත කරගන්න. එහෙම කරගෙන නැවත නැවත මේ වහන්න. එහෙම පහසුකම් නැති අය
net FM එකට හරි කතා කරලා මේ ධර්ම දේශන නැවත ඉල්ල ගන්න නැත්නම් සිද්ධ වෙන භාවනා වැඩසටහනකට හෝ අභිධර්ම වැඩසටහනකට හෝ සම්බන්ධ වෙන්න. එහෙම සම්බන්ධ වෙමින් මේ ධර්ම කාරණා පිළිබඳව නැවත නැවත අවබෝධය වටහා ගැනීම ඇති කරගන්නට උත්සාහ කරන්න. ඒ පිළිබඳව සිහිපත් කරමින් අද දවසේ පින්වතුන්ලට උත්සාහ කළේ මේ අභිධර්මයට මූලික ප්‍රවේශයක් කරන් දෙන්න. පරමාර්ථ ධර්ම පිළිබඳව පරමාර්ථ කියන්නේ පරම උත්තමෝ අයිපරීතෝ අත්තෝ පරමත්තෝ කියන වචනින් විග්‍රහ කරලා තියෙන ටීකා පාඨය පිළිබඳව විස්තර විග්‍රහයක් සිද්ධ කළේ ධර්ම දේශනාවෙන්. ඉතින් මේ නාම රූප පරිච්ඡේද ඥානාදී ඥානයන්ගේ දැනගත යුතු ධර්මතාවයන් දැනගන්න මේ ධර්ම දේශනාවන් ඔබට බොහෝ උපකාරී වේවි. එසේ බොහෝ උපකාර පිණිස පවතින ධර්ම දේශනාවක් බවට මේ උතුම් ධර්ම දේශනාවත් පත්වේවා. මෙයින් නැති කරගන්නට යෙදුණු නාම රූප පිළිබඳව වූ ඥානයෝ භවගාමී දුක කෙලවර කොට ලබන උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස පවතිවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සිත්නෙත් අසපුව හරහා ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනෙක්ට ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් මේ උතුම් ධර්ම දේශනාවේ ධර්ම දානමය වශයෙන් දායකත්වය අරගෙන කටයුතු කරලා තියෙන බව සිහිපත් කරලා තියෙනවා. දාස්වත්ත මාවනෙල්ලේ පදිංචි ඉන්දික බෝධිකටුව මහතා සහ නදීෂා වීරකෝන් මහත්මිය විසින් බව අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා. මියුරියල් වීරසිංහ වන තම මෑණියන්ටත් ලෝකිත බානු බෝධිකටුව යන පුතණුවන්ටත් ආශිර්වාද පිණිසත් පරලෝසපත් තෙන්නකෝන් බෝධිකටුව පියාණන්ට සහ චිත්‍රා කාන්ති කුමාරි මහත්මියටත් පින් පිණිස එවැගේම දේශකයාණන් වහන්සේට පැතූ බොහෝදියකින් සුවසේම නිර්වාණ බෝධිය වීම පිණිසත් දායකත්වය රැගෙන කටයුතු කළ ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම සුඛ ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ අවබෝධය වීම පිණිසත් මේ පින්පෙත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. පින්වත්නි, මේ සත්පුරුෂ පින්වතුන්ගේ ප්‍රාර්ථනා පරිදි ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනෙක් මේ තථාගත බුදුදහමෙහි පවතින හරය පිළිබඳව වූ පරමාර්ථ දේශනාවන් ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් ඉරිදා සිත්නෙත් අසපුවෙහි දායකත්වයෙන් කටයුතු කළ මේ පින්වතුන්ගේ ප්‍රාර්ථනා පරිදි පරලෝක සැපත් එන්නකෝන් බෝධිකටුව පියාණන්ට සහ චිත්‍රා කාන්ති කුමාරි මහත්මියටත් නමින් මේ පරලෝ යන්නට යෙදුණු සියලුම වර්ග පරම්පරාගත ඥාති හිත මිත්‍රාදීන්ටත් මෙපින් අනුමෝදන් වේවා. පරලෝක ජීවිතය සුවපත් කර ගනිත්වා. ඉක්මන් භවයක මුතුම් නිවනින් නිවෙත්වා. නැවත වාරයක් මේ භවගාමී ගමනක් නම් නොපතත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම 30 වසරක කරුරු යුද්ධයෙන් රට දැය වෙනුවෙන් දීපදූ සියලුම රණවිරුවන්ට සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දීපදූ සියලුම සංඝ පීත්‍රයන් වහන්සේලාට දැය ජාතික විරුවන්ට මෙපින් අනුමෝදන්ව පරලෝක ජීවිත සුවපත්ව උතුම් නිවනින් නිවීමට මෙපින් හේතු වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය රැගෙන කටයුතු කළ ඉන්දික බෝධිකටුව මහතා සහ නදීෂා වීරකෝන් මහත්මියට, ඒ වගේම මියුරියල් වීරසිංහ මෑණියන්ට ලෝකිත බානු බෝධිකටුව කියන පුතණුවන්ට වගේම ධර්ම දේශනාව උදව් උපකාර කළ සෑම සියලු දෙනෙක්ටම ධර්ම ශ්‍රවණය කළ හැම දෙනෙක්ටම මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් වුණා වූ කුසලය මේ ගෞතම ශාසනයේම සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස පවතිවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. සියලුම ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් විශ්ව සිද්ධ භාවයට පත්වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා. සුඛා පටිපදාහකි පබිඤ්ඤාවකින් උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම සියලුම අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගනිත්වා. මෙත් බෝසත් දිව්‍ය රාජානන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති සියලුම බෝසත් දිව්‍ය රාජානන් වහන්සේලා වෙහෙර විහාර ගම්දන වන සෙනසුන් ආරක්ෂා කරන සම්මා සම්බුද්ධ ශාසනය ලංකාදීපය ආරක්ෂා කරන සියලු දෙවියෝ මෙපින් අනුමෝදන්ව දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවෙත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අද සිත්නෙත් අසපුව තුළ ඔබට ධර්මය පිළිබඳව මහා ගෞරවයක් ඇතිවෙන ආකාරයෙන් විශේෂයෙන්ම මේ
ධර්ම කොට්ටාශය පිළිබඳව නුවණින් විමසා බලන්න ලැබුණු අවස්ථාවක් තමයි අද ධර්මානුශාසනාව. අපි පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් විරාමයක් අරගෙන විරාමෙන් පස්සේ නැවතත් ධර්ම සාකච්ඡාව සමගින් යමු වෙනට බලාපොරොත්තු වෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා ලෝක වසංගතයක් වෙමින් නැති කොරෝනා ව්‍යාප්තිය පාලනයට සියලු දෙනාගේ දායකත්වය ලබා දෙමු. සෞඛ්‍යංශ දිගින් දිගටම දැනුවත් කරන අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු නොපිරිහෙලා පිළිපදින්න. දැනුවත් කරන පරිදි සැකසහිත රෝග ලක්ෂණ වේ නම් වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න. රටක් ලෙස ගන්නා පොදු තීරණවලට එකඟව පුද්ගල වගකීම ඉටු කරන්න. අසත්‍ය පුවත් හා කටකතා ප්‍රචාරයට වැටබඳින්න. සැවම එක්ව සැමගේ ශක්තියෙන් ව්‍යසනයන් පාලනය කර සහයෝගෙන් අභියෝග ජයගත් ශ්‍රී ලාංකිකයන් ලෙස ගෞරව ලබන්නට අපේ වගකීම ඉටු කරමු. Net FM ඔබත් සමග ඔබ වෙනුවෙන්. Net Top News of the Hour. රටපුරා උද්ගත වී ඇති COVID-19 හෙවත් නව කොරෝනා රෝග තත්ත්වයේ හේතුවෙන් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද සිට වසා තබන බව සීමා සහිත ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා. ඒ සති දෙකක කාලයක් සඳහායි. මේ අතර සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත එක්සත් රාජධානිය බෙල්ජියම සහ නෝර්වේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත ගුවන් මගින්ගේ පැමිණීම හෙට සිට තහනම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගම් වෙතද දැනුම් දී ඇති බවයි ගුවන් සේවා සමාගම කියා සිටියේ. ලෝපුරා නව කොරෝනා වෛරසය පැතිර ඇති රටවල් 11කින් මෙරටට පැමිණි ගුවන් මගින් 1716 දෙනෙකු මේ දක්වා නිරෝධායන මධ්‍යස්ථාන 4කට යොමු කර තිබෙනවා. ඉරානය, ඉතාලිය, දකුණු කොරියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්වීඩනය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය සහ ඕස්ට්‍රේලියාවෙන් රටවලින් මෙම මගින් පැමිණ තිබුණා. ඉදිරි සති දෙකක කාලය තුල දේශීය වන්දනා ගමන් සංචාර සහ චාරිකාවල නිරත වීමෙන් වළකින්නයි බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ රට තුල නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් මේ අතර නව කොරෝනා අවදානම හමුවේ ශ්‍රීපාද වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාවේද අඩුවක් දක්නට ලැබෙන බව net news වාර්තාකරු සඳහන් කළා. මුස්ලිම් දේවස්ථානවල පැවැත්වෙන යාඥා කටයුතු නැවත දැනුම් දෙනතුරු අතුරුවීමටද සමස්ත ලංකා ජමේ තුල්ලා උලමා සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජුම්මා සහ පස්වතාවක් පැවැත්වෙන යාඥාවන් සඳහා නැවත දැනුම් දෙනතුරු එක්රැස් නොවන ලෙසටයි මුස්ලිම් ප්‍රජාවට උපදෙස් ලබා දී ඇත්තේ. අවම වශයෙන් ඉදිරි දින 10ක කාලය තුල ප්‍රසිද්ධ මහජන රැලි සහ ජනතාව එක්රැස් වන ප්‍රචාරක වැඩසටහන් පැවැත්වීමෙන් වළකින්නයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා. ඒ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වළක්වා ගැනීමේ පියවරක් ලෙසයි. මේ අතර එළඹෙන මාර්තු 17, 18 සහ 19 යන දිනයන්හි නාම යෝජනා බාර දීමට පැමිණෙන අවස්ථාවේදී සහභාගී වන පිරිස සීමා කරන ලෙසටයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ. ඒ සඳහා නීතියෙන් බලයලත් පුද්ගලයන් පමණක් නාමයෝජනා ශාලාව වෙත එවන ලෙසට සියලු දේශපාලන පක්ෂවලින් මෙහිදී ඉල්ලීමක් කෙරුණා. පැමිණිය හැකි සියලුම සංඛ්‍යාව, පැමිණිය හැකි උපරිම සංඛ්‍යාව හෝ කැඳවාගෙන පැමිණීමෙන් වැළකී නාමයෝජනා බාර දෙන තැනැත්තා සහ තවත් එක් පුද්ගලයෙකු පමණක් පැමිණෙන්නේ නම් එය අගය කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් පවසන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය යුරෝපය ඇතුළු ලෝපුරා රටවල් රැසක ජනජීවිතය බිඳ දමා තිබේදී වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ බවට සැලකෙන චීනයේ ජනජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. විදේශ මාධ්‍යයේ ඒ පිළිබඳ තොරතුරු අද වාර්තා කර තිබුණේ බීජිං නුවර ඇතැම් වීදිවලට පැමිණි දරුවන් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන ඡායාරූපද ගෙනහැර දක්වමින්. ගත පැය 24 තුළ චීනයෙන් අලුතින් වාර්තා වී ඇත්තේ නව කොරෝනා රෝගීන් 25ක් පමණයි. පවතින තත්ත්වය සලකා චීනය විසින් පනවා තිබූ ඇතැම් සංචාරක සීමා ලිහිල් කිරීමටයි පියවරගෙන ඇත්තේ. වසා දමා තිබූ නගර යලි විවෘත වෙමින් ඇති අතර සේවකයින්ද සුපරිදු පරිදි සිය සේවාස්ථානවලට වාර්තා කරමින් සිටිනවා. චීනයේ තත්ත්වය එසේ වුවද ලෝකයේ රටවල් රැසක් තවදුරටත් පවතින්නේ කොරෝනා තරචනය මැදයි.
වයස අවුරුදු 70ට වැඩි සෑම පුද්ගලයෙකුටම නිරෝධායන ක්‍රියාවලියකට ලක්වන ලෙස බ්‍රිතාන්‍ය රජය ඉල්ලීමක් කර ඇත්තේ එවන් පසුබිමකයි. නව කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් බ්‍රිතාන්‍යයේ ශ්‍රම බලකායෙන් 5/1කට බලපෑම් එල්ලවනු ඇති බවටයි සැලකෙන්නේ. ප්‍රංශ රජය පවසන්නේ එරට වැසියන්ගෙන් හරි අඩකට වෛරසය ආසාදනය වීමේ අවදානමක් ඇති බවයි. සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු සීමා කරමින් තවදුරටත් දැඩි නීති පැනවීමටයි එරට රජය පියවරගෙන ඇති. ජර්මනියේ ජනගහනයෙන් 70%ක්ද මේ වන විට පවතින්නේ කොරෝනා වෛරසය වැළඳීමේ අවදානම් තත්වයකයි. ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලු ගුවන් මගීන් දින 14ක අනිවාර්ය නිරෝධායනයකරණ ලක් කිරීමට තීරණය කර තිබෙනවා. අමරිකාවද නව කොරෝනා වෛරසය පැතිරීම සලකා ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ අතර කසකස්ථානයේද හදිසි තත්වයක් අද ප්‍රකාශයට පත් කළා. ප්‍රංශයේ සියලු ආපන ශාලා, සිනමා ශාලා සහ සමාජ ශාලා වසා දැමීමට තීරණය කළ අතර ස්පාඤ්ඤය නියෝග කළේ සිය රටවැසියන්ට නිවෙස් තුළටම වී සිටින ලෙසටයි. ප්‍රංශය විසින් දුරගමන් සේවා, බස් රථ, දුම්රිය සහ රට තුළ ක්‍රියාත්මක ගුවන් ගමන් සීමා කිරීමටද අද තීරණය කළා. චෙක් ජනරජයේ සියලු වැසියන් නිරෝධායනය කරන ලක් කිරීමට තීරණය කළ අතර ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩොඩෝද අද නව කොරෝනා පරීක්ෂාවකට ලක් වී තිබෙනවා. පිලිපීනයේද නිරෝධායන ක්‍රියාවලිය සිදුවන අතර එහි අධීක්ෂණය සිදු කරන්නේ පොලිසිය සහ යුද හමුදාවයි. කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා සෞදි අරාබිය, එක්සත් අරාබි එමිල් රාජ්‍ය සහ ඊජිප්තුව විසින් අද දිනේ ඇමරිකානු ඩොලර් බිලියන 46කට අධික හදිසි සහන පැකේජයක් නිකුත් කරනු ලැබුවා. අද වන විට ලෝපුරා රටවල් රැසකින් කොරෝනා රෝගීන් 1,58,416 දෙනෙකු වාර්තා වන අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 5,846ක්. NET Top News of the Hour. අවුරුද්දට කලින් ආයෙත් එතුමා එතුමා සතිය දවස් 5ම එතුමගේ හඬ ඇහෙන වෙලාව ඉස්සනින් SMS කරන්න. net හිස්තනක් වෙලාව සටහන් කර 9යි ගමයි එක්ක 55යි 66ට. අටපාස් දේදුණු මාවත සින්දු කෝච්චිය සත්‍යා ලක්ෂපති වරම වැඩසටහන් අතරින් ඔබේ ප්‍රියතම වැඩසටහනට වැඩියෙන් SMS කර දවසේ ජයග්‍රාහී වැඩසටහන ඔබේ ප්‍රියතම වැඩසටහන බවට පත් කරන්න. ඔබට බරක්කුඩු ගෙදර බිල් ටික, ශීතකරණ වොෂින් මැෂින් ලැප්ටොප්, බයිසිකල් මුදල් බඩුමලු වගේම ගෙදරට පේන්ට්, එකී නොකී නෙක තෑගි කදක් දිනාගන්න. සතියේ දවස්වල එතුමම අල්ලගන්න. එතුමා මේ මම අනුග්‍රහය කීල්ස් නිෂ්පාදන නිවසට අත්වශ්‍ය භාණ්ඩ රැසක් අනෙකුත් නිෂ්පාදනවලට වඩා අඩුම මිලට. කීල්ස් එකමයි ගානත් හොඳයි. කැමති තෑගි දිනාගන්න අවුරුද්දට එතුමගෙන්. ඔයාට වැදගත් ආරංචියක් තියෙනවා කියන්න. මනම්පේරි බාත්‍ය අවුරුදු සේල් මේ පාරත් පටන් අරන්. ඔව් අවුරුදු වාසි තමයි. බාත්රූම් එකේ වැඩ ඉවර නැත්තම්, සාලේ ටයිල් කරලා නැත්තම් අවුරුදු බෝනස් එක ගත්ත ගමන් ඔයා යන්න ඕනේ මනම්පේරි බාත්‍යයකට. ස්තරම්ම වර්ගයේ ටයිල්ස් වර්ග, එතකොට බාත්රූම් ෆිටින්ග්ස් වර්ග, මේ හොඳම දේවල් ගන්න තියෙන තැන තමයි මනම්පේරි බාත්‍ය. ගාල්ලේ මාතරයි මිද්දෙනියයි තැන් තුනේම තියෙනවා මනම්පේරි බාත්‍ය ප්‍රදර්ශනාගාර. හොඳයි, අපි නැවතත් ඉරිදා සිද්නි තසපෝ සමගයි සම්බන්ධ වෙන්නේ. ධර්ම දේශනාව අහපු ඔබ ධර්ම සාකච්ඡාව අහන්නට සූදානම් වෙන මොහොත බොහොම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේව පිළිගනු ලබන අවසරයි ස්වාමීන් වහන්සේ. සාකච්ඡාව තුළ අපි අභිධර්මයේ පිළිබඳව කළ විග්‍රහය දේශනාව අනුසාරයෙන් වගේම ඊට මේ පිට ඉඳලා තවත් කාරණා කිහිපයක් තුළ ධර්මානුකූල හික්මීමක් ඇතිවන්නට, අවබෝධයක් ඇතිවන්නට හේතු වෙන්නා වූ කාරණා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ අවසරයෙන් සාකච්ඡාවේ ප්‍රවේශය ගන්නට අපේ පූජනීය ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරනවා. අපි හැමදෙරෝනේ දැන් ඔබ වහන්සේ ධර්ම දේශනාවේ එක් තැනක සිහිපත් කළා වර්තමාන සමාජයේ නුවණ අඩුකමක් පේනවාය කියන කාරණේ. හැබැයි අපි හැමදෙරෝනේ වර්තමානයේ මිනිස්සුන්ට නුවණ අඩුද කියලා හිතාගන්නට බැරි විදිහට මේ සමාජය දිහා බැලුවාම කියන කරන දේවල් පමණක් නෙවෙයි, සහ අපි ඉන්න සමාජයේ අත්විඳින දේවල් දිහා බැලුවාම දියුණුවයි සම්මත සමාජයක අපි ඉන්නවා කියලා තමයි බොහෝ දෙනෙක් ව්‍යවහාර කරන්නේ. එහෙම නැත්නම් අපි දකින්නේ නව නිෂ්පාදන බිහි වෙනවා. ඒ වගේම අපිට හිතාගන්නට බැරි අලුත් තාක්ෂණික ක්‍රමවේද අසුරේ ජීවිතය හසුරුවන්නට උත්සාහ දරනවා. ඉතින් මේ වගේ 20 කිව්වහම ලෝකේ ලොකු කතාබහට ලක් වුණා තාක්ෂණයෙන් නවීන දියුණු සමාජයක් ගොඩනගනවා කියන කාරණේත් මේවත් එක්ක හිතනකොට ඇත්තටම මිනිසුන්ගේ නුවණ මදි නම් මේ වගේ දේවල් වෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒත් ධර්මානුකූලව
ඔබහන්සේ සිහිපත් කරනවා නුවණ අඩුකමක් පේනමයි. අපි හඳුනන්නේ මොකද්ද මේ දෙකේ අපි දකින වෙනස? අපි සමාජයේ දකින නුවණ අඩුකම අපිට පේන්නේ නැත්තේ ඇයි? එහෙම නැත්නම් සමාජයේ මේ තියෙන දියුණු සමාජයක් කියලා ඇහෙන් බලනකොට අපිට පේන සමාජය තුල ඒ දේවල් කරනවා නම් කෙනෙකුගේ නුවණ තියෙනවායි කියලා අපි නිශ්චිතව හඳුනාගත්තොත් ඒක වැරදිද? ධර්මානුකූලව නුවණ කියන කාරණය කොහොමද අපිට විග්‍රහ කරලා දෙන්න පුළුවන්කම තිබෙන්නේ? හොඳයි, හැම දිනෙකටම දරුවන් සරණයි. වරුණයේ වර්තමානයේ ලෝකයේ පිළිබඳව බලනකොට ඇත්තටම අපිට පේනවා මේ වර්තමාන ලෝකයේ හරි දියුණුයි. තාක්ෂණය අතින් මිනිසුන් සිතුම් පැතුම් වුණත් ටිකක් අර වෙනදට වඩා හරි ධනාත්මකයි, ඒවා හරි තියුණුයි. හැබැයි ඒ තියුණුකම, ඒ ධනාත්මකකම ඇවිල්ලා තියෙන්නේ ලෝකයේ පවතින සත්‍ය පිළිබඳව නෙමෙයි. අන්න එතනයි ගැටලුව. ඒ කියන්නේ මේ සංකර ලෝකයේ තියෙන විවිධ සංකර අරමුණු ඔස්සේ හිතන්න පටන් ගත්ත මිනිස්යාගේ සැබෑ නුවණ කියන එක මොට වෙලා තියෙන්නේ. ලෝකයේ දකින්න පුළුවන් ආධ්‍යාත්මික නුවණ. දැන් මෙච්චර දියුණුයි කියන සමාජයක මේ තරම් හිත ඔය කියන විදිහට දියුණු කරගන්න පුළුවන් නම් ඇයි කෙනෙකුට බැරි සමාපatti සුවයක් විඳින්න? ඇයි කෙනෙකුට බැරි චතුර්ථ ධානයට සමවැදිලා ඒ චතුර්ථ ධානයේ ඉඳලා 이르දි ප්‍රාතිහාරයක් පාන්න? අදටත් එහෙම නැතුව නෙමෙයි. කියන්නේ එහෙම 이르දි ප්‍රාතිහාරයක් පාන්න සිත කියවන්න පුරුදු වෙච්ච යෝගාවචරයෝ ඉන්නවා. හැබැයි සාමාන්‍ය ලෝකයේ ජීවත් වෙන විද්‍යාඥයෝ වේවා, ඉංජිනේර කෙනෙක් වේවා, වෙන පයිලට් කෙනෙක් වේවා, කවුරු හරි කොච්චර යාලා දැනුමකින් දියුණු වුණත් Tamanගේ ආධ්‍යාත්මික චිත්ත ශක්තිය වර්ධනය කරගන්න අර ලෝකයේ පවතින යථාර්ථය පිළිබඳව නුවණ ඇති කරගෙන නැහැ. ඒකට හේතුවමත් මේ සංකර ලෝකයමයි. මොකද ලෝකයේ විවිධ අරමුණු වැඩි වෙද්දී මිනිසුන්ට Taman ගැන ගවේෂණය කරන්න තියෙන කාලය අඩු වෙනවා. Taman ගැන ගවේෂණය කරන්න තියෙන කාලය අඩු වෙනවා කියන්නේම පින්වත්නි, Tamanට Tamanව දැනෙන්නේ නැහැ කියලා කියන්නේ Tamanට ලෝකය දැනෙන්නේ නැහැ කියන එක. මොකද ලෝකය අවබෝධ කරගන්න වරුණයි Taman ගවේෂණය කළ යුතු එකම කෙනා තමයි Taman. ඒකනේ කියන්නේ අත්තිකායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිසිතෝච විහෙරති. ඒ නුවණ Taman පිළිබඳව පළවෙනියටම ඇති කරගන්න නුවණ තමයි කෙනෙක්ගේ ලෝකයේ පිළිබඳව අනිශ්චිතව වාසය කරන්න පවා එකයි යන්නේ. වර්තමානයේ මිනිසුන්ට වෙලා තියෙන්නේ අර භෞතික ලෝකයේ පිළිබඳව නුවණ තිබ්බට, කියන්නේ සංස්කාර ලෝකයේ පිළිබඳව ඇති කරගත යුතු නුවණ සකස් කරගෙන නැහැ. අඩුම මේක කොච්චර සකස් කරගෙන නැද්ද කියනවා නම් මනුස්සයෙක් මැරෙනවා කියන යථාර්ථයට පවා අද අපේ මිනිස්සු අමතක කියන්නේ අකමැති. අදත් මිනිස්සු කල්පනා කරනවා බස්නාහිරට උළුහව තියන්න හොඳ නේ. උළුහව දෙකක් එකට කෙලින් කරලා තියන්න හොඳ නේ. අර ඊළඟට ඔත්තේ සංඛ්‍යාද ඉරට්ටේ සංඛ්‍යාද. ඉතින් මේ මොකද තමන් අඩුම මේ ලෝකෙට ඉපදුනේ මැරෙන්නවයි කියන කාරණාවත් අමතක කරපු නිසා. ඉතින් තමන්ට කොහෙද ආධ්‍යාත්මික ශක්තියක් උපදින්නේ? එනිසාමයි දැන් මේ අභිධර්ම කාරණාවක් එහෙම කිව්වහම මේවර විෂය කාරණාවන් විදිහට තමයි මේවත් ධාරණය කරගන්නේ. අර ෂෝට් කට් තියලා දැන් මම දන්න සමහර ස්වාමීන් වහන්සේලා පවා ඉන්නවා දිව්‍ය ලෝක 6 නම් ටික කියා ගන්න බෑ. ඒ කියන්නේ මේ බුදුදහමේ අර ඒකටත් ෂෝට් නෝට් එකක් දාලා අර ඉස්සර අපි අර අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය කියන එක මතක තියාගන්න මේ අර අපෝදයා කුරුල්ලා අන්න ඒ වගේ එකක් වර්තමානයේ ධර්මයටත් දාගෙන ෂෝට් කට් තියාගෙන විෂයක් විදිහට ඉගෙන ගන්නවා විනා මේක අවබෝධ කරගත යුතු ධර්මතාවයක් විදිහට අවබෝධ කරගෙන නැහැ. ඉතින් අන්න ඒකයි ඒ නිසා මේ පින්වතුන්ලගේ දැනුම වර්ධනය වෙලා තියෙනවා. හැබැයි මේ අපි කතා කරන ආධ්‍යාත්මීය නුවණ කියන එක වර්ධනය වෙන්නේ මේ පින්වතුන්ලට ඉඩපාඩුවක් නැහැ. ඉතින් අද බොහෝ දෙනෙක්ට අභිධර්මාර්ථ සංග්‍රහය කටපාඩම් කරන්න කියපු ගමන් හිත පස්සට අදිනවා. මොකටද කටපාඩම් කරන්නේ? පොත් තියෙනවා, ෆෝන් එකේ ඇප්ලිකේෂන් එක තියෙනවා, ඕන වෙලාවක print කරගන්න පුළුවන්. අර ඒ වගේ හැමදේම පොතේ. අද බණ තියෙන්නේ හිතේ නෙමෙයි, බණ තියෙන්නේ එක්ක ෆෝන් එකේ, එක්ක මෙමරි චිප් එකේ, එක්ක පෙන් එකේ. නමුත් අපි දකිනවා එකල සහ වර්තමානයේ යම් භික්ෂුන් වහන්සේලා ඉන්නවා මේ ධර්මයේ දරන. හරි. ඒ ධර්මයේ දරාගෙන, ඒ ධර්මයේ කටපාඩම් කරගෙන, ඒ ධර්මයේ හැසිරෙන, වීර්ය කරන භික්ෂුන් වහන්සේලා අදත් නැතුව නෙමෙයි. අන්න උන්වහන්සේලා තමන්ගේ ආධ්‍යාත්මික නුවණ වර්ධනය කරගන්න තුමන් වහන්සේලා බවට පත් වෙනවා. ඉතින් ඒකයි මේ ලෝකයේම පවතින අඩුපාඩුවක් නිසා තමයි, ලෝකයේම පවතින අරමුණු සංකර වීම වැඩි නිසා තමයි ඒගොල්ලන්ගේ දියුණු විය යුතු නුවණ නෙමෙයි දියුණු වෙලා තියෙන්නේ. නිකන් විෂය පද්ධතියකට අදාළ දැනුමක දියුණු වීමක් විතරයි මේ පිංගුතුල්ල ගාව දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ ලෝකේ කොච්චර බිල්ඩින් ඉදී වුණත්, අර කොච්චර සැප සම්පත් සහිත වාහන ආවත්, කොච්චර සැප සම්පත් සහිත ගෘහ භාණ්ඩාවත් ඒ මිනිසුන් ලෝකයක් විදිහට දියුණු වෙනවා වගේ භෞතිකව පෙනුනට ලෝකේ යථාර්ථය ටික ටික අමතක කරන සමාධ්‍යාත්මීය දැන් වහන්සේ පැහැදිලි කරපු ආකාරයට
අපිට මහිතන්නේ මේ නැවත හොඳට ඒදේ පිළිබඳව හිතන්නට අවකාශයක් උදා වුණා. දැන් අද ධර්මදේශනාව තුලත් අභිධර්මයේ පිළිබඳව ලොකු උනන්දුවක් දක්වන පිරිසක් ක්‍රමක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින නිසා අභිධර්මයේ පිළිබඳව ගැටලුවක් අපේ හිතේ නැගුණොත් එහෙම ඒ ගැටලුත් निराකරණය කරගෙන යන්නේ කොහොඳයි කියලා මම හිතනවා. අපේ හිතෙන් අනුව ඔබ හිතන අනිවාර්යයෙන්ම එහෙම අපිට තිබෙන ප්‍රශ්න අපි සාකච්ඡා කළ යුතුයි කියලා. ඒ නිසා වෙන්න අපේ හැමදෙරෝනේ මට පහදලා දෙන්න අභිධර්මයේ ඉගෙන ගැනීමේ ප්‍රයෝජනය මොකක්ද? දැන් අපි සාමාන්‍යයෙන් බණක් අහන්න යනකොට කොහේ හරි පන්සලකට වෙන්න පුළුවන්, තවත් කොහේ හරි එම ධර්මදේශනා පැවැත්වෙන ස්ථානයක් වෙන්න පුළුවන්. බණක් අහන්න යනකොට අපි කියන්නේ බණ අහන්න යනවා කියලා. හැබැයි අභිධර්මය දැනගන්නට, අවබෝධ කරගන්නට අහන්නට යනවා කියන තැනදී අපි එහෙම කියන්නේ අභිධර්මය අහන්න යනවා කියලා කියන්නේ. අපි කියන්නේ අභිධර්ම පන්ති යනවා වගේ හැඟීමකින්, ක්ලාස් එකකට යනවා වගේ හැඟීමකින්. මෙන්න මේ අර්ථයෙන් තමයි අභිධර්මය ඉගෙන ගන්නට යන අවස්ථාවන් පිළිබඳව සමාජය තුළ කතාවකට ලක් වෙන්නේ. ඒ නිසා මා ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි අභිධර්මය ධර්මයෙන්, අපි කියන මේ සාමාන්‍ය ධර්මයෙන් වෙනස් වූ එකක්ද? ඒ කාරණාව පැහැදිලි කරලා දුන්නොත් මම හිතන්නේ ගොඩාක් වැදගත් වේවි. මෙහිමයි අභිධර්මය කියන්නේ පින්වත්නි ඇත්තටම මේ ධර්මයෙන් පරිබාහිර දෙයක් නෙමෙයි. දැන් අපි අභිධර්මය පිළිබඳව අද උගන්වන්න ගත්තාම දැන් කෙනෙක් හිතනවා නම් අපි මේ ඔන්න එහෙනම් අපි අභිධර්ම ඉගෙන ගන්න තමයි යන්නේ කියලා අර ඒක අපි සම්මුති අර්ථයෙන් කතා කරන්නේ මේ අභිධර්මය ගැන කියලා දෙනවා කියලා වර්තමානයේ එහෙම භාෂාවක් පරිහරණය කරන බව අපිට දකින්න ලැබෙන නිසා. හැබැයි ඔබට මතකයි නම් පින්වත්නි වරුණයි මම දිගින් දිගටම සිත්නෙත් අසපුවෙන් සිහිපත් කළේ මම අභිධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. මම කතා කරන්නේ නිවන ගැන. අපි මේ කතා කරන්නේ ධර්මය ගැන මිසක් සූත්‍ර ගැනවත් විනය ගැනවත් අභිධර්මයේ ගැනවත් නෙමෙයි. අවශ්‍ය වෙලාවෙදී සූත්‍ර ඇදලා අරගෙන, අවශ්‍ය වෙලාවෙදී විනය ඇදලා අරගෙන, අවශ්‍ය වෙලාවෙදී අභිධර්මයේ ඇදලා අරගෙන ඒයින් ධර්මතාවය පැහැදිලි කරනවා මිසක් මේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ හෝ වෙනත් මම හිතනවා මේ දේශකවරු මේ අභිධර්මය කියන හාමුදුරුවෝය, විනය කියන හාමුදුරුවෝය කියලා එකක් නැත. කර්මස්ථානාචාර්යවරයෙක්, විශේෂයෙන්ම කම්මට්ටානාචාර්යවරයෙක් තමන්ගේ ශ්‍රාවකයෙක්ට කර්මස්ථානයක් දෙන්නේ වැඩිය යුතු මාර්ගයක් නිවන ඉලක්ක කරලා මිසක් අභිධර්ම විශාරද කෙනෙක් කිරීමේ පරමාර්ථයෙන් නෙමෙයි. ඒ අර අභිධර්මාචාර්ය, අභිධර්ම විශාරද, සද්ධර්මාචාර්ය, සද්ධර්ම විශාරද, විනයාචාර්ය, විනය විශාරද මේවා එක එක අද වෙනකොට නම් මේවා උපාධි තියෙන්නේ. ඉතින් ඔබට රාමඤ්ඤනිකාය වුණත් පරියත්ති සභාවෙන් මේ විභාගයක් ඇප්ලයි කරලා කරන්න පුළුවන්. නමුත් මේ කතා කරන්නේ ඔබට අභිධර්ම විශාරද විභාගයට අවශ්‍ය කරන දේවල් නෙමෙයි. මේ කතා කරන්නේ ඔබට අභිධර්මාචාර්ය විභාගයට අවශ්‍ය කරන දේවල් නෙමෙයි. මේ සබ්ජෙක්ට් එකක් නෙමෙයි. දැන් අර වරුණయ్య කිව්වා වගේ අද වෙනකොට මේ අභිධර්මයේ ඉගෙන ගන්න යනවා කියලා පන්ති යන්නේ. ඒක තමයි අර ඒ ඇවිල්ලා විෂයක් විදියට අභිධර්මයේ ඉගෙන ගන්න පින්වතුන්ලා. හැබැයි මගේ පින්වත්නි දැන් අද සිත්නෙත් අසප ඔබ ශ්‍රවණය කරා නම් අද ධර්මදේශනාව යම් තරමකට ටිකක් ගැඹුරුයි. පින්වත්නි මේ පරමාර්ථ ධර්ම ඔබට නුහුරු නිසා මේක ගැන හොඳ අවධානයෙන් විමසිල්ලෙන් අහන් හිටියොත් විනා ඔබට මේක නැත්තම් අර කෑමුයෝය ලූණු කප බෝංචි සුද්ධ කර මේක අහන්න බෑ. එහෙම ඇහුවොත් එහෙම ධර්මකාරණා අතහැරෙනවා. ඒ නිසායි මම ධර්මදේශනාව පටන් ගද්දී අද ඔබට එක දෙයක් කියලා දෙනවා. ඒ අභිධර්මයේ පාඩමක් කියලා දෙනවා කියන සංඥාව ඔබට දීලා ධර්මදේශනාවට නතු කර ගැනීමයි කලේ. ඇත්තටම මේ ක්‍රමානුකූලව යොගන්වන්න යන පරමාර්ථ ධර්මي අපිට ලෝක විශ්ය ඉගෙන ගන්න අවශ්‍ය කරන දෙයක්. ඉතින් මෙහෙකුත් තියෙනවා. හැබැයි වරුණයි දැන් මේ පරමාර්ථ ධර්ම ඉගෙන ගැනීමේ වටිනාකම. ඇයි අපි අභිධර්ම ඉගෙන ගන්න කියලා ප්‍රශ්නයක් ඇහුවනේ. මේ පරමාර්ථ ධර්මය ඉගෙන ගත්තේ නැත්තම් නාම රූප ධර්මවල මං හැමදාම කියන වචනය මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන. ලක්ෂණ කියලා කියන්නේ ඒ ධර්මතාවයන් වල තියෙන සාමාන්‍ය ස්වභාවයට. කියන්නේ අපිට දැනෙන ස්වභාවයට. ඊළඟට රස කියලා කියන්නේ ලක්ෂණ රස කියලා කියන්නේ ඒ ධර්මතාවයන්ගේ කෘත්‍යයට ඒ ධර්මතාවය කරන කෘත්‍යයට කියනවා රස කියලා. ඊළඟට ඒ ධර්මතාවයන්ගෙන් ලැබෙන සම්පත්තියට කෘත්‍ය හෝ සම්පත්තිය එහෙමයි කියන්නේ. සම්පත්තියටත් මෙතනදී රසයි කියලා අපිට ව්‍යවහාර කරන්න පුළුවන්. පච්චපට්ඨාන කියලා කියන්නේ වැටහෙන ආකාරය. දැන් සීලයාගේ වැටහෙන ආකාරය තමයි කාය වචී සංවරය. අන්න ඒක තමයි සීලයේ පච්චපට්ඨානය. ඒ කියන්නේ සීලයාගේ වැටහෙන ලක්ෂණය. තේරුණා නේද? පදට්ඨාන කියලා කියන්නේ ආසන්න කාරණාවට කියන නමක්. ආසන්න කාරණාව කියලා කියන්නේ දැන් අර සීලයෙන් අපි උදාහරණයක් ගමුකෝ. සීලයාගේ ආසන්න කාරණිය තමයි හිරියොත්ප්ප. ලැජ්ජාව සහ බය. හිරියොත්ප්ප දෙකේ නිසා සීලයාගේ පදට්ඨානිය බවට පත් වෙනවා. දැන් පින්වත්නි කෙනෙක්ට මෙන්න මේ නාම රූප වල ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන එක දන්නේ නැත්තම්
ඇත්තට මෙයාට විදර්ශනාවේදී දැන් සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥාව ගන්නකෝ අනිත්‍ය සංඥාව ගන්නකෝ මොකක් හෝ එකක් වඩලා දැන් සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥාව කියන සංඥාව වඩන යෝගාවචරය කෙලින්ම ඇවිල්ලා වැටෙන්නේ බංගානුපස්සනා ඥානියට කනබංග එහෙමයි කියන්නේ පච්චය සමුප්පන්න ධම්මේහි කනබංග සමංගේහි. එතකොට ඒ බංගානුපස්සනාවට වැටෙන්නේ අර ඔබ දන්නවා දැන් සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥාවේ තියෙන අට්ඨියති හරායති jigucchati කියලා. ඒ අට්ඨියති අට්ඨෝ පීලතෝ හෝති. මේවා පෙළෙනවා කියලා දැනගන්නේ. අට්ඨෝ කියන්නේ මැඩෙනවා කියන එක. මම මේ වගේ මැඩෙනවා කියලා දැනගන්නේ නාම රූපවල ස්වභාවය දැනගත්තු කෙනා. දැන් එහෙම දන්නේ නැති කෙනා දන්නවද නාම රූප වලින් මම පෙළෙනවා කියලා? දන්නේ නැහෙනි. අන්න ඒ නිසායි මේ අභිධර්මයේ තුලින් ඔබට උගන්වන්නේ වෙන මොකක්වත් නෙමෙයි. උපාදියක් කරපින්නාගෙන යන්න නෙමෙයි. මේ නාම රූප ඔබ පෙළනවා. ඔන්න ඕකයි ඔබ අභිධර්ම ඉගෙනගෙන ඉවර වෙනකොට දැනගෙන ඉන්න ඕනේ. අට්ඨියති අට්ඨෝ පීලතෝ හෝති. හරායති කියන්නේ හිරිකරෝති ලැජ්ජති. ඒ කියන්නේ මේ නාම රූප වලට ඔබ ලැජ්ජ වෙන්න ඕනේ. හිරිකෙතෙන් අයින් කරන මට්ටමට ඇවිල්ලා ඉන්න ඕනේ. අභිධර්මයේ ඉගෙනගෙන ඉවර වෙනකොට නාම රූප පිළිබඳව යථාර්ථය ඔබේ ඔළුවට ගියා නම් මේ නාම ධර්මතා චිත්තක්ෂණයක් පාසා නිරුද්ධ වෙන හැටිත් රූප ධර්මතා චිත්තක්ෂණ 17ක් පාසා නිරුද්ධ වෙන හැටිත් ඔබ දන්නව නම් ඔබට ඒක දැනුණ නම් ඔබ පින්වත්නි නාම රූප කෙරෙහි හරායති හිරිකරෝ ඒවා හිරිකිතෙන් අයින් කරනවා ලැජ්ජති ලැජ්ජාවෙන් ඉවත් කරලා දානවා. ඊළඟට අට්ඨියති හරායති jigucchati කියලා කියන්නේ අසූචි විය දිස්වා අසූචි ගොඩක් වගේ දැකලා ජුගුත්සා ජනකව නැත්නම් පිළිකුලින් යුක්තව අයින් කරන්න ඕනි. ඔන්න බලන්න අභිධර්මයේ ඉගෙන ගැනීමේ වටිනාකම තමයි දැන් පින්වත්නි කරණීය මෙත්ත සූත්‍රයේ පාලියෙන් නිකන් කියාගෙන ගියාට සංස්කාරවල අට්ඨියති හරායති jigucchati කියලා එකක් දැනෙන්නේ නැහැ. තේරුණාද මං කියන්නේ? බෝධිය වටේ වට 20ක් කරකුණාට අට්ඨියති හරායති jigucchati කියලා එකක් දැනෙන්නේ නැහැ. හැබැයි ඒක ඕනේ මේ බුද්ධෝත්පාද කාලයට එන්න. බෝධිය නාවල කරණීය මෙත්ත සූත්‍ර සජ්ජායනා කළ බුද්ධෝත්පාද කාලයක් ලැබුණට පස්සේ දැන් ඔබ කල යුත්තේ සංස්කාර ධර්ම පිළිබඳව ඉගෙන ගන්නයි. සංස්කාර ධර්ම පිළිබඳව අත නොහැර කියපු තැනක් තමයි අභිධර්මයේ කියලා කියන්නේ. ඒ නිසායි අපි අභිධර්ම ඉගෙන ගන්න ඕනේ. මොකද සංස්කාර පිළිබඳව සියලු දේවල් ලියලා තියෙන්නේ කියලා තියෙන්නේ දේශනා කරලා තියෙන අභිධර්මයේ. හරි. එතකොට අර අභිධර්ම පන්ති යනවට වඩා අපි අභිධර්ම දේශනාවක් අහන්න ඉඳ ගන්නවා කියලා නෙමෙයි ධර්ම දේශනාවක් අහන්න ඉඳගන්නේ. ඒ ධර්ම දේශනාවේ පරමාර්ථ ධර්ම තමයි අද දවසේ කියලා දෙන්නේ කියන සංඥාවෙන් ඉඳගන්න. ඉතින් එහෙම කරගත්තොත් බොහොම හරි මම කොහොමත් මේ බොහෝ අභිධර්ම වැඩසටහන භාවනා වැඩසටහන අවසානයේදී ගිහි පින්වුතුන්ලට කියන කාරණාවක් තමයි මේ වාගේ මාන්‍ය උපදවා ගන්න එපා, කාවත් රිදවන්න එපා. නිස්සරණත්තාය ඊතරවීම පිණිස විතරයි නොගහනත්තාය කරේ තියාගෙන යන්න නෙමෙයි කියන කාරණාව. ඉතින් එහෙම අභිධර්ම ඉගෙන ගත්තොත් මම හිතනවා මේකෙන් ගොඩක් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද වර්තමාන කාලේ අපි දකින බොහෝ දෙනෙක් අභිධර්මයේ විෂයක් විදිහට විතරයි ඉගෙන ගන්න. මේක අර නිස්සරණත්තාය කියන එක ගොඩක් අයට අතහැරිලා තියෙන බව තමයි දකින්න ලැබෙන්නේ වරුණයි. අපේ හඳුනන දැන් සත්‍ය මත පදනම් වූ ධර්මයක් ලෙස තමයි බුදුදහම බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. දැන් අපි ලෝකේ කොහේ බැලුවත් මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය පවතින ලංකාව හොයාගෙන මෙහි පරමාර්ථ ධර්මය හොයාගෙන ලෝකේ ඒ විවිධ පැතිවලින් ඉන්න මිනිස්සු පවා ඇදී එනවා. සමහරලාට ඒ පිළිබඳව ධර්මයේ සොයාගෙන යන්නට ඕන් පෙළඹී තිබෙනවා. බුදුදහමට අනුව සත්‍ය කියන්නේ මොකක්ද කියන එක අපිට පහදලා දෙන්න. දැන් අපි බලන්නේ අපිට සාපේක්ෂවනේ හැම දෙයක්ම සත්‍ය කියන එක දේ වුණත් අපි එහෙම තමයි බලන්න පුරුදු වෙලා තිබෙන්නේ. මේක හරි මේක වැරදි. එහෙම මේ අපේ දැනුම අනුව තමයි අපිට සාපේක්ෂව තමයි අපි බලන්නේ මේක හරි මේක වැරදි කියලා සත්‍ය. සමහර කියනවා බුදුදහමට අනුව අපි මේ හැඩ ගැහිලා ඉන්නේ නිසා සත්‍ය අපි දන්නවා කියලා. හැබැයි ඒ අපි දන්නවාය කියන වචනය තුල හැඟීම තුල නියම සත්‍ය තිබෙනවාද? බුදුදහමේ අර්ථ දක්වන නියම සත්‍ය තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. අපේ හඳුනන්නේ බුදුදහමේ සත්‍ය කොහොමද හඳුන්වලා දීලා තිබෙන්නේ? හොඳයි මෙහෙමයි. මෙතනදී සත්‍ය කියන එක පදනම් වෙන්නේ අපි දන්න ලෝකය පිළිබඳව තියෙන සත්‍ය උඩ නෙමෙයි. මොකද පින්වත්නි මේ සාමාන්‍ය පෘථග්ජනයෙක්ට මම කියන්නේ සාමාන්‍ය පෘථග්ජනයෙක්ට කිසිසේත්ම ලෝක විශ්යෙහි සත්‍ය පිළිබඳව දැනෙන්නේ නැහැ. දැන් අර හදවතට එකඟව වැඩ කරන්න ඕනේ කියලා සමාජීය මතයක් තියෙනවනේ. කියන්නේ හිතට එකඟව වැඩ කරනවා කියලා සමාජීය මතයක් තියෙනවා. නමුත් පෘථග්ජනයෙක් හිතට එකඟව වැඩ කිරීම හොඳ නැහැ. පෘථග්ජනයාට හිතෙන්නේ හරි දේ නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපේ අම්මා කවුරු හරි ලෙඩ වෙලා ලෙඩේදී ඉන්නවා. බට ගහගෙන අරව මේව කරගෙන. පුතා හිතනවා නැත්තම් කවුරු හරි දුවෙක් හරි හිතනවා ඉතින් මේ මගේ අම්මා මේ ඊට වෙලා දුක් විඳිනවට වඩා හොඳයි. අම්මගේ ඔන්න ඔක්සිජන් බටේ ගලවලා අම්මා මරලා දාමු. එතකොට අම්මා ඊළඟ පාර හරි හොඳ තැනක ආයි උපදී. මේ ජීවිතේ මේ විඳින දුක මොකක්ද?
දැන් ඕක පින්වත්නි බුදුදහමට අනුව ගත්තොත් ඔතන අනන්තරීය පාප කර්මයක් නේ. කියන්නේ මේ ශාසනය කරන්න පුළුවන් ලොකුම පාප කර්මයක් කරනවනේ. හැබැයි අපේ පැත්තෙන් කියන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ පැත්තෙන් අරගෙන බලනකොට අපේ පැත්තට දාගෙන අපේ පැත්තට දාපු ගමන් අපිට හිතෙනවා අනේ දෙයනේ මේ කොච්චර සත්පුරුෂ අදහසක්දනේ. දැන් සමහර ඒ කාලේ මට මතකයි මේ මදුරු එහෙම වහද්දි මට හිතලා තියෙනවා අනේ ඉතින් මම මදුරු ජීවිතයට වෙලා දුක් විඳිනවා. ඒ කියන්නේ මේ ධර්මයේ දකින්න කලින්. ඒ නිසා මේගොල්ලන්ව මදුරු ජීවිතෙන් මුදවන්න තියෙනවා නම් හොඳයි. අර ඒ වගේ හැඟීමකින් ඉතින් මදුරුව මරුවා කියලා කිසි අපි කියන්නේ මේ කට ව්‍යවහාරෙන් chance එකක් නැහැ කියලා. අන්න ඒ වගේ සාමාන්‍ය කෙනෙක්ට මේක Tamanට පේන දැනෙන දේවල් සත්‍යයි කියලා ගන්න බෑ. එතකොට බුදුදහමේ පෙන්වන සත්‍ය තමයි දැන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. මොකද්ද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දුක්ඛ සත්‍යයයි යමක් දේශනා කරලා තියෙනවා. මොනවද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, පියෙහි විප්පයෝගෝ දුක්ඛ, අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛ. මෙහෙම භාග්‍යතුන් වහන්සේ දුකක් දේශනා කරලා තියෙනෝනේ දුක පිළිබඳව. දැන් අපි කල්පනා කරන්න ඕනේ. මං කියන්නේ පින්වත්නි මේක අර පිළිගන්න එපා. දැන් එහෙම අපිට හැමදාම අනිවාර්යෙන් උප්පත්තියෙන් බෞද්ධ ඒ නිසා ජාතිපි දුක්ඛ කිව්වා ආයෙ තර්ක කරන්න එපා පිළිගන්න එපා කියලා එකක් නෑ. මගේ රත්තරන් පින්වතුන්ල කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බලනකොට ඔබට තේරෙනුත් දෙයනේ වයසට යෑම දුකක්. ලෙඩවීම කියන්නේ දුකක්. මෙච්චර අමාරුවෙන් පෝෂණය කරන ශරීරය තියාගෙන. මිය යෑම කියන්නේ දුකක්. පියයන්ගේ විප්‍රයෝගය කියන්නේ දුකක්. අප්‍රියයන්ගේ සංප්‍රයෝගය කියන්නේ දුකක්. අන්න පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සත්‍යයට අපි අනුගත වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි. ඒ සත්‍ය පිළිබඳව කියපු නිසායි මම බුදුන් සරණ ගියේ. තේරුණාද මම මේ කියන එක? ඊළඟට ඒ දුකට හේතුව දේශනා කරනවා. දැන් පින්වත්නි ඒකත් අර දුකට හේතුව කිව්වහම මේ දැන් අපි දන්නෝනේ තණ්හාව තමයි දුකට හේතුව කියලා. ඒතර මේක සමහරුන්ට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසාම අර එකපාරක් භාග්‍යතුන් වහන්සේක තමන් ගාවට ආපු සිටුවරයෙක්ගෙන් අහනවා මේ සිටුවරය ඔබට මේ නුවර කවුරු හරි දරුවෙක් මැරුණාම මේ දුක හිතෙනවද කියලා. වෙන කවුරු හරි දරුවෙක්. අර එයා කියනෝනේ එහෙම මට දුකක් නෑ වෙන නුවරවල් වල වෙන රටක කවුරු හරි මැරුණාට මට ගාණක් නෑ. හැබැයි ඔයාගේ කවුරු හරි මැරුණොත් අන්න මගේ කවුරු හරි මැරුණොත් මට දුක තියෙනවා. ඒ කියන්නේ ඒ දුක ඉන්නේ මොකක් නිසාද කියලා ඇහුවා. මගේ කියලා ගත්ත නිසා. අන්න ඒකයි කිව්වේ තණ්හාව තමයි දුකට හේතුව. ඒ තණ්හාව නැති කරාම ප්‍රිය විප්පයෝගය, අප්‍රිය සංපයෝගය එහෙම එකක් නෑ පින්වත්නි. තමන්ට තියෙන බලාපොරොත්තුව පවාත්මීය දෘෂ්ටිය පවා දුරු කරගන්න ක්‍රමවේදය ශාසනයේ තියෙන නිසා. එතකොට ඔන්න ඔක දුකට හේතුව වශයෙන් දකිනවා. ඊට පස්සේ දුක නැති කිරීම වශයෙන් දකිනවා තණ්හාවෙන් නැති කිරීම. නැති කිරීමේ මාර්ගයත් පින්වත්නි ප්‍රායෝගිකව දේශනා කරලා තියෙනවා නම් මෙන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සත්‍ය. අන්න ඒ සත්‍ය ඊට පස්සේ අපි අවබෝධ කරගන්න එකයි කල යුත්තේ. නැත්නම් මේ අපිට පේන සාමාන්‍ය සත්‍ය ඔස්සේ අපිට පේනවා, අපිට දැනෙනවා, අපිට මේ සමාජයේ යමක් තේරෙනවා. මොකද සාමාන්‍ය කෙනෙකුට යමක් මේක තේරෙනවා නම්, හරියටම තේරෙනවා නම් එයා එක්ක සම්මා සම්බුදු වෙන්න ඕනේ, නැත්නම් පසේ බුදු වෙන්න ඕනේ. සම්මා සම්බුදුවරයෙකුට හැර, පසේ බුදුවරයෙකුට හැර කිසිම කෙනෙක්ට මේක පරතෝ ഘോഷ ප්‍රත්‍යයෙන් තොරව, ඒ කියන්නේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයෙන් තොරව, ධර්මයෙන් තොරව වචන මාත්‍රයක්වත් අවබෝධ වෙන්නේ අඩුම මේ ඔබට මට නෙමෙයි මේ මහා ප්‍රඥ සතර මහා දීපයටම වහින වැහි බිඳු වල ගණන කියන්න පුළුවන් සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් පුළුවන් කමක් නැහැ තනිව ධර්ම අවබෝධය කරගන්න. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ අපේ මනසට ගෝචර වෙන දේවල් බුදුහාමුදුරන්ව තමයි සියල්ල දන්නේ. උන්වහන්සේම තමයි සියල්ල දැක්කේ. ඒ නිසා උන්වහන්සේ කියපු දේම අර හරි කියලා අන්ධ භක්තියකට යන්නේ නැතුව පිරික්සලා බලලා තේරුම් ගැනීම පින්වත්නි කල යුතුයි. පිරික්සා තේරුම් ගැනීම යම් කෙනෙක් කළොත් එයාට එදා ඉඳන් තේරෙනවා අර සත්‍ය ඥානීය එකනිකුවේ සත්‍ය ඥානීය මුලින්ම ඇති කරගන්න ඕනි. භාගතුන් වහන්සේ සිහිපත් කරපු දේ සත්‍යයි. ඊළඟට කෘත ඥානීය මොකක්ද මම කරන්න ඕනේ? ඊළඟට තමයි කෘතඥානීය. මම මෙන්න මේක කළා කියන අවබෝධයට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ධර්මතා හිමින් සැරේ තේරුම් ගත්තොත් තමන්ට වැටහෙන මට්ටමින් නෙමෙයි භාගතුන් වහන්සේ දේශනා කරපු මට්ටමින් අපි මේ සත්‍යතාවයන් තේරුම් ගත යුතු බව ඔබට පින්වත්නි වැටහෙවි. හොඳයි. හැමදෙරේ දැන් අනිත්‍ය කියන කාරණේට අපි ආවොත් අනිත්‍ය දකින්න ක්‍රමයක් බුදුදහමේ වෙනමම විග්‍රහ කරනවද? මොකද මම මෙහෙම අහන්නේ අපේ හැමදෙරනේ සමහරු කියනවා හැමදේම අනිත්‍ය තමයි. හටගත්තු හැම දෙයක්ම නැති වෙනවා. අපි ඒක දන්නවා. අමුතුවෙන් ඒක අපිට ඉගෙන ගන්න ඕනේ නැහැ. බුදුදහමට අනුව තමයි අපි මේ කාරණා දැනගත්තේ. ඒ නිසා අමුතුවෙන් අවබෝධ කරගත යුතු දෙයක් නෙවෙයි අනිත්‍ය කියන එක අපි දන්නවා. අපි ඒක දන්නවා කියන මේ ප්‍රකාශය මතින් අනිත්‍ය වටහා ගත්තා කියලා අපිට තීරණය කරන්න පුළුවන්කමක් තිබෙනවාද? ධර්මයේ අනිත්‍ය අපි මේ කියන අර්ථයෙන්මද විග්‍රහ කරලා තිබෙන්නේ අවබෝධය කරා යෑමේදී එය ඊට වඩා වෙනස් වෙනවද? මෙහෙමයි. අනිත්‍ය දකින්න ක්‍රමයක් ශාසනයේ තියෙනවා. අන්න ඒකයි පින්වත්නි මේ ශාසනය වඩා වටින්නේ. ඒ කියන්නේ මේ ශාසනයේ අපිට මාර්ගයක් තියෙනවා. දැන් මේ සංස්කාර අනිත්‍යයි කියලා දැන් භාගතුන් වහන්සේගේ දේශනාවෙන් සිහිපත් කළාම
ඒක උන්වහන්සේ කියපු නිසා පිළිගන්න නෙමෙයි. අපිටම ඒක තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි මගේ රත්තරන් පිංගුතුල්ල මතක තියාගන්න ඔය ඔබට තියෙන අනිත්‍ය ඥානය නම් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරපු ඥානය. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ. අපි දැන් ඔය කියන්නේ උදේට නගින හිරු හවසට බැස යනවා, උදේ පිපෙන මල් හවසට පර වෙනවා. ඔය ඔක්කොම අපි දන්න ඉපදුනා නම් මැරෙනවා. උපත්ත්‍යා සහේ වේදං මරණං ආගතං සදා. ඔය ඔක්කොම අපි දන්නවා. හැබැයි මතක තියාගන්න ඒ අනිත්‍ය නෙමෙයි ඔබට නිවන් යන්න හේතු වෙන්නේ. මොකද ඒ අනිත්‍ය පින්වත්නි ඔබට සෑහෙන දැන් සමූහ ගණය, සන්තති ගණය, කෘත්‍ය ගණය, ආරම්මන ගණය කියන ගණ වලින් වස්සවනවා. ඔය පින්වතුන්ල මේවා කලින් සිත්නෙත් අසපෝ ශ්‍රවණය කළා නම් ඉරිදා සමූහ ගණය කියන්නේ මොකක්ද? සන්තති ගණය කියන්නේ මොකක්ද කියන එක ගැන දන්නවා. ඉදිරියේදී අභිධර්මය පිළිබඳව ධර්මදේශනා ටික සිද්ධ කෙරෙන නිසා මම මේවා ගැන ආපහු අවශ්‍ය තැන්වලදී කියලා දෙන්නම්. ඒ තින් පිංගුතුල දැනට මතක තියාගන්න මේක ඔය සාමාන්‍ය මිනිස්සෙකුට තියෙන අනිත්‍ය දර්ශනීය මදි මේ දැකපු අනිත්‍ය දර්ශනීය තේරුම් ගන්න. එයා තේරුම් ගත යුත්තේම හොඳට අහගන්න. නාම ධර්මතාවයන්ගේ සහ රූප ධර්මතාවයන්ගේ ෂණ මාත්‍ර බිඳීම. කියන්නේ අවුරුදු ගාණක් ගිහිල්ලා අපි මැරෙනව නෙමෙයි. අපේ රූප කලාප ටික චිත්තක්ෂණ 17න් 17ට නිරුද්ධ වෙන බව. අපේ නාම ධර්මතාවයේ නැත්තම් සිතත් චෛතසික ධර්මත් ඒකොප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා කියන චෛතසික ලක්ෂණ සිතත් එක්ක හටගෙන සිත නිරුද්ධ වෙනකොටම චිත්තක්ෂණ එකකින් නිරුද්ධ වෙන බව තේරෙන්නේ නේද පින්වත්නි? මෙන්න මේ ෂණ මාත්‍ර අනිත්‍ය දකින්න කෙනාට තමයි උදේ වය කියන ඥානිය ඇති වෙන්නේ. අන්න ඒක තමයි සැබෑ අනිත්‍ය. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඒ ඇති වෙනව නැති වෙනව කියලා අපි පින්වත්නි දැන් අවුරුදු 20න් ඇති වුණා 30න් නැති වුණා. එහෙම බෑ. ඒකමදි. කියන්නේ 20න් ඇති වෙලා 30න් නැති වෙනවා කියපු ගමන් මොකද වෙන්නේ? අවුරුදු 10ක් තියෙනවනේ කියලා අර ඒ 10 ආත්මීය දෘෂ්ටියෙන් ග්‍රහණය කරගන්න. ඒ නිසා මෙතනදී අපිට දකින්න වෙන්නේ අනිත්‍ය දකින්නවා නම් අනිත්‍ය ලක්ෂණීය පිළිබඳවයි. ඉතින්දී මතක තියාගන්න මේ අනිත්‍ය කියන්නේ එකක්, අනිත්‍ය ලක්ෂණීය කියන්නේ එකක්. දුක කියන්නේ එකක්, දුක්ඛ ලක්ෂණීය කියන්නේ තව එකක්. අනාත්මය කියන්නේ එකක්, අනාත්ම ලක්ෂණීය කියන්නේ. අනිත්‍ය ලක්ෂණීය තමයි නාම රූප ධර්මතාවයන්ගේ මේ ෂණ මාත්‍ර බිඳීම. ෂණ මාත්‍ර බිඳීම ලක්ෂණ කරගෙන ඉන්න ලෝකය අනිත්‍යයි. තේරුණාද පින්කන්දි? දැන් මල පර වෙනවා කියන්නේ මලේ අනිත්‍ය නෙමෙයි. මලේ අනිත්‍ය දකින්න කෙනා දැන් මලේ අනිත්‍ය ලක්ෂණය දකින්න ඕනේ. මලේ අනිත්‍ය ලක්ෂණය දකින්න කෙනා කල්පනා කරනවා මේ රූප කලාපය ඍතුජව හටගෙන ඍතුවෙන් පෝෂණය වෙවි තිබ්බට චිත්තක්ෂණ 17න් 17ට නිරුද්ධ වී අලුත් ස්වභාවයක් හට ගන්නවා. එනිසා මේ සෑම මොහොතකම සෑම චිත්තක්ෂණ 17කට වරක්ම නිරුද්ධ වෙන රූපය මල අනිත්‍යයිද නැද්ද? අනිත්‍යයි. අන්න එහෙමයි අනිත්‍ය පිළිබඳව අවබෝධයකට එන්න ඕනේ. නැතුව මේ නිකම් මේ අර පුප්පම් මිලායාති යතහයි ධම්මේ කිව්වට නිවන් යන්න බෑ. පුප්පම් මිලායාති පිපෙනවා පර වෙනවා කියන සංසිඳුවීම ඇතුලේ තියෙන ෂණ මාත්‍ර රූප කලාපවල රූප ධර්මතාවල බිඳීම නම් අරමුණු කරගත යුතුමයි. එන්න ඒ ෂණ මාත්‍ර බිඳීම අරමුණු කරන කෙනා ලෝකයේ අනිත්‍ය දකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒකටමයි දැන් ওই පිංගුතුල්ලට අර චිත්ත වීති ගැන කරපු ධර්මදේශනාවෙන් මනාව ශ්‍රවණය කරා නම් ওই පිංගුතුල්ලා දන්නවා මේ ඒ චිත්ත වීති චිත්තක්ෂණින් චිත්තක්ෂණයට නිරුද්ධ වෙවි ගිහිල්ලා ඒ පිළිබඳව බලාපොරොත්තු අතහැරිච්ච ආකාරය. අන්න ඒ වගේ රූපයේ පිංගුත්නි හැම මොහොතෙම තප්පරයක් ක්ෂණයක් ගා පාසාම බින්දින රූප කලාපයෝ පිළිබඳව මනසකාරී කිරීමෙන් අනේ කොච්චර කන්න දුන්නත් බොන්න දුන්නක් වැඩක් නැහැ. මේ ශරීරය කොච්චර රැකගත්තත් වැඩක් නැහැ. ක්‍රමානුකූලව මරණයට ලං වෙනවා. ඉදින් මරණයට ලං නොවෙන්නේ කලින් කියන්නේ අපේ සාමාන්‍ය මරණය සිද්ධ වෙන්න කලින් මගානතුරක් සිද්ධ වුණොත් ඒත් මරණයටපත් වෙනවා. සමේ වගේ ඉතින් හොඳට දැන කියාගත්තොත් අනිත්‍ය පිළිබඳව ලොකු අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ආරාධනා කරන විශේෂම සිහිපත් කරනවා මේ සිත්නෙත් අසපුව ශ්‍රවණය කරන අපේ දායකයන්ට දිගින් දිගටම ඉරිදා සිත්නෙත් අසපුව ශ්‍රවණය කරන්න විශේෂයෙන්ම ඔබට සෙනසුරාදා සිත්නෙත් අසපුව වගේම ඉරිදා සිත්නෙත් අසපුවත් මොකද මේ පරමාර්ථයන්ගේ සියුම් ලක්ෂණ පිළිබඳව ඉදිරියේදී දිගින් දිගටම විවරණය කරමින් ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන නිසා වඩාත් මේ අනිත්‍ය පිළිබඳව තිවුණු ඥානයක් ඔබට ඇති කර ගැනීමට නිසකවම ඉදිරියේදී සිත්නෙත් අසපුව ඊටාම ප්‍රයෝජන සහිත එකක් බවට පත් වේ. ඔබ වහන්සේ අර මේ දේශනාවේ එක තැනක අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා ලෝභය නිසා ප්‍රේත උත්පත්තියක් ලැබෙන්න ඉඩකඩක් තියෙනවායි කියන කාරණය. මේක ඇහුවම ටිකක් ඇඟත් හිරිවැටිලා ගියා. ඇත්තටම එහෙම වුණොත් එහෙම ඇයි අපි ලෝභය ඇති කරගන්නේ කියන එක ගැන පොඩි බියකුත් ඇති වුණා. ඒක හොඳයි එක පැත්තකින්. අපි හඳුනන්නේ ලෝභ මූල සිතක ලක්ෂණ මොනවද? ලෝභ මූලික සිතක් හටගත් බව අපි හඳුනගන්නේ කොහොමද? ඒකෙන් මිදෙන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරොත් මේ හිතේ ඇතිවුණු බිය නැති කරගන්නත් සහ ඒ තත්ත්වෙන් මිදෙන්නත් හොඳ අවකාශයක් උදා වේවි. මේ ලෝභය පිළිබඳව අර්ථකථනීය පරමාර්ථ ධර්මවලම ඇවිල්ලා තියෙනවා.
ලුබ්බතීති ලෝභෝ. ඒ කියන්නේ මේ ඔක පාලියෙන් විග්‍රහ වෙලා තිනවා සෝ ආරම්මණයේ අபிසංග ලක්කනෝ මක්කටා ලේපෝ විය. මේ ඒක අර මේ අபிසංග ලක්කනෝ කියලා කියන්නේ මේ ඇලීම ලක්ෂණ කරගෙනයි පවති. කොයි වගේද? මක්කටා ලේපෝ විය. මේ මක්කටා ලේපය කියලා කියන්නේ මේ වඳුරු අල්ලන්න යන කෙනෙක් සිහිපත් කරනවා මේ වඳුරු අල්ලන්න මොකද කරන්නේ? අර වඳුරු මැලියම ගාලා ටෙඩි බියා කෙනෙක් වගේ කෙනෙක් හදලා තියෙනවා. හරි. දැන් වඳුරා මොකද හිතන්නේ? මේ කන්න තියෙන කෑමක් කියලා. කන්න තියෙන කෑමක් කියලා හිතාගෙන වඳුර ඇවිල්ලා මේ එක අතක් තියලා බලනවා. ඒ අත ඇලෙනවා. ඊළඟට ඒක ගලව ගන්න කියලා අනිත් අත තියෙනවා. තිබ්බහම ඒ අතත් මේ මෙලියෙම ඇලෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ කකුල තියලා අත ඇද ගන්න හදනවා. කකුලත් ඇලෙනවා. ඊළඟට දැන් අත් දෙකයි කකුලකුයි ඇලිලා අනිත් කකුල තියලා ඇද ගන්න හදනකොට දැන් අර අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම මෙලියෙම ඇලෙනවා. ඊට පස්සේ මේ වඳුරා මොකද කරන්නේ? ඔළුව තියලා ඔළුවෙන් ඇදලා ගන්න හදනවා. එතකොටම ඔළුවත් ඇලෙනවා. අන්න ඒ වගේ මේ ලෝභය කියන එකේ ස්වභාවය තමයි අරමුණ අල්වා ගැනීම කියන්නේ අරමුණෙහි ඇලීම ලක්ෂණ කොටගෙන පවතින එක. හරි ඒකයි ලුබ්බතීති ලෝභෝ කියලා කිව්වේ. මේක හොඳට තේරුම් ගන්න පුළුවන් මම ඉදිරියේදී ලෝභ මූලික සිත් නැත්තම් මේ ලෝභ මූලික සිත් පිළිබඳව විග්‍රහ කරනකොට මම මේ පිළිබඳව කියලා දෙන්නම් මගේ පින්වත්. හරිද? මේ ලෝභ සිත්වල තියෙන ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියන හතර තේරුම් ගත්තාම හරියනවා. ඕකේ තියෙනවා ආරම්මන ගහන ලක්කනෝ ලෝභෝ. ලෝභයේ ලක්ෂණය තමයි අරමුණ අල්වා ගැනීම. ඒ කියන්නේ ඕනම අරමුණ අල්වා ගැනීම තමයි ලෝභයේ ස්වභාවය. නිකන් තේරුම් ගන්න. හරි. ඊළඟට ආරම්මන ගහන ලක්කනෝ කියලා කිව්වේ ඒකයි. ඊළඟට කියනවා අபிසංග රසෝ. අபிසංග රසෝ කියලා කියන්නේ මේ රසය. මේ ලෝභයේ තියෙන රසය තමයි මොකද්ද? අபிසංග රසෝ. අරමුණෙහි ඇලීම තමයි මේකේ කෘත්‍ය. හරිද? අල්ලා ගැනීමයි ලක්ෂණය. ඇලීම තමයි කෘත්‍ය. අපරිච්ඡාග පච්චපට්ඨානෝ. පච්චපට්ඨානිය නැත්තම් ආසන්න කාරණාව තමයි මේ වැටෙන කාරණාව තමයි බැහැර කළ යුතු වස්තුව බැහැර නොකිරීම. ඒ කියන්නේ සමහර වස්තුන් තියෙනවා පින්ගන්නේ. දැන් අපි හිතමුකෝ කෙනෙක් ස්ත්‍රී රූපයක් දකිනවා. දැන් ස්ත්‍රී රූපය කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් පිළිකුල් සහිත දෙයක්. ස්ත්‍රී රූපය නෙමෙයි පුරුෂ රූපයත් එහෙමයි. මං කියන්නේ ස්ත්‍රී රූපය පුරුෂයාට පිළිකුල් විය යුතුයි සැබවින්ම. පුරුෂ රූපය ස්ත්‍රියට පිළිකුල් විය යුතුයි. මොකද ඒකේ තියෙන කොනප කොටස් නිසා. හැබැයි මොකද කරන්නේ? බැහැර කටයුතු වස්තුව බැහැර කරන්නේ. අන්න ඒක තමයි වැටහීම. ඒකට කියනවා පච්චපට්ඨානි කියලා. ඊළඟට කියනවා සමීප කාරණා මොකද්ද? අස්සාද දස්සන පදට්ඨානු. ආස්වාද වශයෙන් දැකීම සමීප කරනගෙන තමයි මේක පවතින්නේ කියලා. කියන්නේ බැහැර කළ යුතු වස්තුව බැහැර කරන්නේ නැතියි මොකක්ද මේකේ සමීප කාරණාව? ඒක ආස්වාද වශයෙන් දැකීම. අනේ ලස්සනයි හොඳයි වැළඳ ගන්න තියෙනවා නම් හොඳයි සිප ගන්න තියෙනවා නම් හොඳයි කියලා දැනෙච්ච ගමන් අරමුණේ මුලා වෙනවා. අන්න ලෝභ මූලිකව ඒ දේවල් වලට ඇලීම සිද්ධ වෙනවා. ඒක තමයි මෙතනදී ලෝභය පිළිබඳව සිහිපත් කළේ. මේකට ලස්සන උපමාව තමයි අර වඳුරු ලාටු උපමාව. ඉතින් අර ඒ වඳුරා අනාථ භාවයට වගේම මේ යම් සත්වයක රූපාරම්මණී ඇලෙනවද? ඒ රූපාරම්මණී විතරක් නෙමෙයි එහෙමම ඒකෙන් ගැලවෙන්නේ නැතුවම ශබ්දාරම්මණීත් ඇලෙනවා. ශබ්දාරම්මණී නොගැලවීම ගන්ධාරම්මණීත් ඇලෙනවා. ඒකේ නුත් නොගැලවි අර වඳුරා ඇලුණා වගේ තමයි. ඉතින් රසාරම්මණීත් ඇලෙනවා. ඊට පස්සේ ඒවටත් වැඩිය දැඩි කරගෙන ඇලෙන අරමුණක් තමයි පොට්ටබ්බ නැත්නම් ස්පර්ශය කියන ආරම්මණී. ඉතින් අර වඳුරා දැන් 4කින් 5කින් අහුණා වගේ තමයි පින්ගත්නේ. ඉතින් එහෙම පොට්ටබ්බ ආරම්මණීනුත් ඇලුනට පස්සේ මොකද වෙන්නේ? ලෝභ ජවනීන් කියන්නේ ලෝභ ජවනීන් අරමුණු පහේම එකට ඇලී පැටලෙවි ගැලවෙන්නටවත් අවකාශයක් නැතුව වඳුරු මැලියමේ ඇලිවිච්ච වඳුරා වගේ ලෝභ කර මනසින්ම ඉන්නවා. අන්න ඒකට කිව්වා මේක මක්කටාලේපයක් වගේ තමයි වෙන්නේ කියලා. ඉතින් මේ ලෝභය පිළිබඳව තව අර්ථකථන සෑහෙන්න තියෙනවා. මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන් මේවා අපිට විග්‍රහ කරන්න පුළුවන්. නමුත් ඉදිරියේදී මේ පිළිබඳව විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් මේ ලෝභය පිළිබඳව දැනගත යුතු දේවල්. ඒ කියන්නේ මම මේ සාමාන්‍ය කතාවක් විතරයි කිව්වේ. ඔබ පිංගුතුලා සාමාන්‍ය සම්මුතියෙන් තේරුම් ගන්න අරමුණු වල ඇලීම තමයි මෙතනදී අපිට ලෝභය කියලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. මේක අභිධර්මානුකූලව තවත් විග්‍රහ කරන්න පුළුවන් පැතිකඩවල් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දැනට මම ටිකක් මේක විස්තර කරන්නම්. අපි දන්නවා ලෝභ මූලික සිත් සාමාන්‍ය වශයෙන් 8යි. මම ධර්මදේශනාවේදී සිහිපත් කළා 3024ක් තියෙන බව. ඉතින් මෙන්න මේ ලෝභ මූලික සිත් වල යෙදෙන චෛතසික ප්‍රකීර්ණක චෛතසික 6ම යෙදෙන ලෝභ මූලික සිත් තියෙනවා. ඊළඟට එම හිම 4ක් තියෙනවා. විශේෂම සෝමනස්ස සහගත සිත් 4ෙම මෙන්න මේ කියන ප්‍රකීර්ණක චෛතසික 6ම යෙදෙනවා. උපේක්ෂා සහගත ලෝභ මූලික සිත් 8 ප්‍රීතිය කියන චෛතසිකය ප්‍රකීර්ණක වලින් යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ නැති නිසාම තමයි ඒක උපේක්ෂා සහගත භාවයට එන්නේ. ඉතින් ඊට අමතරව අකුසල රාශිය ගත්තොත් අකුසල චෛතසික 14ක් තියෙනවා. මේ ඔක්කොගෙම අකුසල සාධාරණ චෛතසික තියෙනවා. මෝහය, අහිරිකය, අනුත්තප්ප, උද්ධච්ච කියන අකුසල සාධාරණ චෛතසික 4ම ක්‍රියාත්මක වෙනවා.
ඊට අමතරව ලෝභ දිට්ඨි මාන දෝෂ ඉච්ඡා මච්චරේ කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා කියන මෙන්න මේ චෛතසික 10න් ලෝභය කියන චෛතසිකය දෙනවා, දිට්ඨිය කියන චෛතසිකය 4ක යෙදෙනවා. ඉතින් මං හිතන්නේ මේවා ගැන දැන් කිව්වට මේ පිංගුතුලට වැටහීමක් එන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න දැනට ලෝභය පිළිබඳව ඔන්න ඔය කාරණා ටික මතක තියාගන්න කියන්නම්. මොකද ඉදිරියේදී මේ ගැන මම වැඩි වශයෙන් විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙමින්. ස්වාමීන් දැන් ඔය කියන විදිහට අභිධර්මයේ හරියටම ඉගෙන නොගැනීමෙන් අපිට ගොඩක් දේවල් අහිමි වෙනව නේද මේ ශාසනයේ? ඇත්තටම වරුණයි මේ අභිධර්මය හරියට ඉගෙන ගත්තේ නැති වුණාම අපිට ගොඩක් දේවල් අහිමි වෙනවා විතරක් නෙමෙයි. දැන් සිහිපත් කරලා තියෙන සුත්තේ දුප්පටිපන්නෝ මිච්ඡා දුට්ඨිකෝ හෝති. ඒ කියන්නේ මේ යම් කෙනෙක් සූත්‍ර පිටකෙහි වරදවා පිළිපන්නොත් එයා මිත්‍යා දෘෂ්ටිකයෙක් බවට පත් වෙනවා. හරි. ඊළඟට විනයෝ දුප්පටිපන්නෝ දුස්සීලෝ හෝති. විනය පිටකයේ යම් කෙනෙක් වරදවා පිළිපන්නොත් එයා දුස්සීල පුද්ගලයෙක් බවට පත් වෙනවා. හැබැයි කෙනෙක් අභිධර්මයේ වැරදියට පිළිපන්නොත් අභිධම්මේ දුප්පටිපන්නෝ උන්මත්තකෝ හෝති. ලේසි පහසු නෑ. උන්මත්තකෙක් වෙලා නවතින්න වෙන්නේ. ඒ නිසා මේ සූත්‍ර පිටකයේ මිත්‍යා දෘෂ්ටිකයෙක් හරි අතනින් දුස්සීලයෙක් අභිධර්මයේ වරදවා කෙනෙක් ඉගෙන ගත්තොත් මේවා ඉතින් අපේ වචන නෙමෙයි. මේ එයා උන්මත්තකෙක් භාවයට පත් වෙලා තමයි මේක කෙලවර වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අභිධර්ම ඉගෙන ගද්දි ඔය උන්මත්තකයන්ගෙන් ඉගෙන ගන්නට නොයා බොහොම පරිස්සමෙන් පොත්පත් කියවලා අපි නිතරම කියන්නේ ඒකයි රේරුකාණී චන්දවිමල නායක හාමුදුරන්ගේ පොත්පත් ටික ඉගෙන ගන්න. මොකද අද අභිධර්ම උගන්වන බොහෝ දෙනෙක් ඔය රේරුකාණී සාංශගේ පොත්වල තියෙන ඒවා තමයි උගන්වන්නේ. ඉතින් ඒ ඇත්තෝ මේ රේරුකාණී ස්වාමීන් වහන්සේලා තියපු ධර්ම ගෞරවයවත් නොතිය. හරි තම තමන්ගේ ඉස්කෝලේ කියන්නේ තම තමන්ගේ ඒවයි උපමායි ඒවත් දාලා මේ අභිධර්මයේ හෙන්න විකෘතියක් බවට පත් කරලා තියෙන බව වරුණයි මම මෑත කාලේදී හොඳටම දැක්කා. කියන්නේ අර ධර්ම කාරණාව ඔලුවට යන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු අභිධර්ම ඉගෙනගෙන විශ්‍රාම ගිය අය බවට පත් වෙනවා. නැත්නම් මේ අභිධර්ම ඉගෙනගෙන දන්න දේකුත් නැහැ, අවසානයේදී නොදන්න දේකුත් නැහැ. ඊට පස්සේ මේ මිනිස්සු ධර්ම සාකච්ඡාවකට ආවත් වරුණයි මේ නිකන් අර අපි බණ කියනකොට ඒගොල්ලෝ අහන් ඉන්නවා අපි හරියට කියනවාද කියලා. හැමදෙරුනේ බණ ටික නම් හොඳයි කියනවා. මේ නිකන් අර එහෙම කියන්නේ නෑ. ඇත්තටම සතුටින් එහෙම කියන අයත් ඉන්නවා. මේ අරම කියන්නේ නිකන් අඩුපාඩුවක් නැතුව අපි කිව්වා ඒගොල්ලෝ ඒක හරියට විනිශ්චය කරන්න ආපුව මේ විනිශ්චය මණ්ඩලය බණ ඇහුවා වගේ. ඉතින් එහෙම එකක් තියෙනවා. ඒක තමයි කිව්වේ අභිධර්මයේ කෙනෙක් වැරදියට පිළිපන්නොත් උන්මත්තකෝ හෝති. ඉතින් එහෙම එකකුත් තියෙනවා. අනිත් එක තමයි අභිධර්මයේ හරියට නොඉගෙන ගැනීමෙන් පින්වත්නි ඉතින් බොහෝ දේවල් අහිමි වෙලා යනවා. ඒක තමයි ඇත්තම කතාව. මොකද මේ අභිධර්මයේ තියෙනවා හරිය ලස්සන කතන්දර ටිකක්. මම අවස්ථාව එනකොට ඒවා ඒත් එක්කම කියලා දෙන්නම්. මොකද එක ධර්ම දේශනාවකින් ඔක්කොම පැහැදිලි කරලා දෙන්න පුළුවන් කමක් නැති නිසා දැන් අර කෙනෙක්ට හිතා ගන්න බැරි වෙනවා සමහරක් තැන්වල මේ දැන් අපි ගත්තොත් ලෝභ මූලික සිත් වලින් සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිතේ විපාකයේ බලවත් වැඩි. ඒතර කෙනෙක් කල්පනා කරන උපේක්ෂා සහගත විපාකයේ කොහොමද සෝමනස්සකටත් වඩා බලවත් භාවයට පත් වෙන්නේ? මොකද උපේක්ෂා කියන්නේ නිකන් හිතත් නැති මෙහෙටත් නැති කම්මැලි ස්වභාවයක් වගේ. සෝමනස්සක ඊට වඩා නිකන් සතුටින් පව් කරොත් ඒ කියන්නේ මේ පාපය අඩුයිද? අන්න ඒ වගේ මේ ප්‍රශ්න ඉන්න පුළුවන් සමහරුන්ට. අභිධර්මයේ නිවැරදිව ඉගෙන ගත්තාම පින්වත්නි මේ සියලුම ප්‍රශ්න වලට කර්මය තියෙනවද? කර්මඵලය තියෙනවද? විපාකයේ කොහොමද විපාක භාවයට එන්නේ? පුනර්භවයක් තියෙනවද? පෙර ජීවිතයක් තිබ්බද? ආපහු කොහොමද උප්පත්තිය ලබන්නේ? මේ හැමදේම දැන් ධම්මසංගණී විභංග මේවා ගත්තොත් එහෙම පින්වත්නි මේ ප්‍රකරණ ධම්මසංගණීය සංශ්ලේෂී. දැන් ධම්මසංගණී ප්‍රකරණය ධර්මකාරණා සංශ්ලේෂී විධි ක්‍රමයට විස්තර විග්‍රහ කරලා තියෙනවා. හැබැයි විභංගයට එනකොට විභංග ප්‍රකරණීය විශ්ලේෂී ක්‍රමයට තමයි මේවා මේ ධර්මකාරණා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟට ඔය ප ဋ ාණ ප්‍රකරණීය වගේ ගත්තොත් මේ ලෝකය තුල විද්‍යමානව පවතින්නේ මේ සියලු ධර්මතා කවර ආකාරයකින්ද යන්න විග්‍රහ කරගෙන ඒක සිදුවෙන ආකාරයේ ප්‍රත්‍ය 24ක්. අපි කියන්නේ සුවිසි ප ဋ ාණිය කියලා සුවිසි ප ဋ ාණිය උපයෝගී කරගෙන ඒවා විස්තර කරලා දීලා තියෙනවා. ඉතින් මේ කුළු මීමෙක් වගේ උපමා කරපු සිත මිනිස්චර්යාවන් වලට බොහොම බලපාන මේ සිත පාලනය කරගන්න මේ අභිධර්මයේ පිළිබඳව මනාව ඉගෙනීමෙන් ලොකු පුළුවන්කමක් ලැබෙනවා. මොකද මිනිස්චර්යාවන් සිත මුල් කොටගෙනයි පවතින්නේ. මේ ජීවිතය කියන නෞකාව පදවන කපිතාන්වරයා වගේ තමයි සිත කියන එක. ඉතින් ඒක පාලනය කරගන්න අභිධර්මයේ පිළිබඳව මනාව වූ දැනුමක් තිබීම අනිවාර්යයෙන්ම බොහොම වටින එක. එතකොට අපි හඳුරන්නේ අභිධර්ම ඉගෙන ගන්න හොඳම ක්‍රමය මොකක්ද? ඉගෙන ගන්නවා නම් හොඳම ක්‍රමය මොකක්ද කියන එකට නම් මෙහෙමයි. ඒක අර එක එක්කෙනා එක එක විදිහටනේ මේ ශාසනයේ මේ ධර්ම අවබෝධය කරන්නේ. ඒ ප්‍රතිපත්තිය තම තමන්ට සුදුසු ආකාරයෙන් තෝරා ගැනීම තම තමන් කළ යුතුයි. කියන්නේ මේ අභිධර්ම ඉගෙනීමුණත් දැන් අපි ගත්තොත් එහෙම මේ ශාසනයේ තියෙනවා යම් පටිපදා. අපි අහලා තියෙනවා අරණ පටිපදා, සල්ලියක පටිපදා, ආර්ය වංශ පටිපදා, ධම්මදායාද පටිපදා, චන්දූපම පටිපදා, මෝණේය පටිපදා.
අධි විවිධ ශාසනික ප්‍රතිපදාවන් තියෙනවා. දැන් කෙනෙක්ට බෑ මෝනීය ප්‍රතිපදාවෙන් මේ නිවන් දකින්න. මොකද මෝනීය ප්‍රතිපදාව එක බුදු සසුනක එක්කෙනෙක්ට විතරයි. අර ඒ වගේ මේක මේ විශේෂතාවයන් වෙසසා විමසා දැන ගැනීම ඒකනේ කිව්වේ. ආතාපි නිපකෝබික්කූ කියලා. මේ Tamanට ස්ථානෝචිත ප්‍රඥාවක් තිබිය යුතුමයි. කියන්නේ මේක ඉගෙන ගන්න කොහොමද කියලා. දැන් මම කිව්වොත් එහෙම කෙනෙක්ට කෙලින්ම මේ සප්ත ප්‍රකරණේ අරගෙන බලන්න කියලා කෙනෙක්ට ඕක තේරෙන්නත් පුළුවන්. තේරුණාද වරුණයි? කෙනෙක්ට ඕක නොතේරෙන්නත් පුළුවන්. ඒ නිසා ඇත්තටම මේවා දැනගත යුත්තේ තම නැනපමණින්. ඒකයි. දැන් මම පුද්ගලිකව මේ අභිධර්මයේ කියන එක ඉගෙන ගත්තේ ඇත්තටම මේ පොත්පත් වලින්. පළවෙනියටම පින්වත්නි හොඳට පොත්පත් රේරුකාණී චන්දවිමල මහානායක හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න උන්වහන්සේ පතන බෝධියකින් නිවල යන උන්වහන්සේගේ අභිධර්ම මාර්ගය, අභිධර්මී මූලික කරුණු, ඊළඟට අභිධර්ම චන්ද්‍රිකාව, අභිධර්මාර්ථ සංග්‍රහය වගේ පොත්, ඒ වගේම විභාවනී ටීකාව, විශේෂයෙන්ම විභාවනී ටීකාව මේ වගේ තමයි අපි අභිධර්මයට අවශ්‍ය කරන මූලික පදනම දාගත්තේ. හැබැයි පින්වත්නි ලේසි උනේ නැහැ. මොකද දැන් බොහෝ අය කියන එකක් තමයි මේ වැහුවාම මේ කවුද ගුරුවරයා කවුද ඉගැන්වුවේ අරකයි මේකයි කියලා. පින්වත්නි මේ තරම් निराවුල්ව සමහර කාරණා වැටහෙන්න අපිට හේතු වුණු කාරණාවක් තමයි එක තැනකට සීමා වෙන්නේ නැතුව පොත්පත් සියලුම දන්නේ නැති දේවල් අදටත් සමහරක් වෙලාවට තේරෙන්නේ නැති තැන් තිබ්බොත් කොයි හරි මම කියන්නේ මේ අපි හිතමුකෝ එක පාලි වචනයක අර්ථය ගන්න දන්නේ නැහැ කියලා. අන්න ඒ අර්ථය ගන්න දන්නේ නැත්තම් සමහර නිරුක්ති තියෙනවා පින්වත්නි මේ හිතා ගන්න බෑ ඒ නිරුක්තියෙන් කොයි පැත්තෙන්ද අපි අර්ථය අරගෙන ඉස්සරහට යන්නේ කියලා. එවැනි නිරුක්ති වචන තාමත් අපිට අහු වෙනවා. ඒ නිසා ඒ වගේ මේ දැන් අපි ඉගෙන ගත්තේ පොත්පත් පෙරලලා තනියම කියවලා බලලා ඊළඟට පාලි ඩික්ෂනරියෙන් හොයාගෙන දැන් පාලි ඉගෙන ගත්තෙත් එහෙමයි. අපිට පාලි භාෂාවතරණයේ පොත විතරයි බොහෝ වෙලාවට හම්බුනේ. ඉතින් භාෂාවතරණයෙන් තනියම තමයි පාලි ඉගෙන ගත්තේ. හැබැයි අපි අද දකිනවා මේ වර්තමාන සමාජයේ අඩුවක් ඒගොල්ලෝ කවුරු හරි බලන්ම ඉන්නවා. එහෙනම් ඒගොල්ලන්ට කවුරු හරි කියලාම දෙන්න ඕනේ. ෂෝට් නෝට් එක ගහලාම දෙන්න ඕනේ. භාවනා කරවන්නම ඕනේ. එහෙම එකක් නෑ පින්වත්නි. මේවා තනියෙන් ඉගෙන ගැනීම තමයි මේ මම වැඩියෙන්ම යෝජනා කරන්නේ. මොකද අපිට අවශ්‍ය කරන පොත්පත් එහෙම තියෙන නිසා. මොකද මේ වර්තමානයේ ඇත්තම කතාව තමයි වර්තමානයේ මේ අභිධර්මයේ පිළිබඳව දේශනා කරන දේශකයන්න් වහන්සේලා වුණත් මේ අපිට සුපරිම සුද්ධයි කියලා ගන්න බැරි තරම් පින්වත්නි මේ ශාසනය සංකර වෙලා. ඒක තමයි ඇත්ත. මට නම් හිත හදාගෙන කියන්න බෑ අහවලාගෙන් අහන්න කියලා. දැන් සමහර අභිධර්ම දේශකවරු පින සහ කුසලය ඕක එකක් කියනවා, සමහරු දෙකක් කියනවා. ඒ කාලෙත් මේ වගේ මත තියලා තියෙනවා. ඉතින් ඒ නිසා හැබැයි වර්තමානයේ මම දකින යහපත්ම ක්‍රමවේදය තමයි රේරුකාණී චන්දවිමල මහානායක ස්වාමීන්ගේ පොත කියව ගන්න පළවෙනියට. ඒ පොත කියවලා ඒ කාලේ අභිධර්මයේ පන්ති කරපු ගුරුවරයෙක් ඉඳලා තියෙනවා. මම මේ නම කිව්වට කමක් නැති වෙයි. මොකද මේ පින්වන්ත ගිහි මහත්මයා. ඉතින් ගොඩක් දේවල් අපි වුණත් ඉගෙන ගත්ත බුද්ධදාස කියලා මහත්මයෙක්. ඉතින් මෙන්න මේ මහත්මයාගේ අභිධර්ම පාඩම් ටික අහන්න. ඊළඟට රේරුකාණී සාංශයේ පොත්පත් ටික කියව ගන්න. අභිධර්මාර්ථ ප්‍රදීපිකාව, අභිධර්ම චන්ද්‍රිකාව වගේ මෙන්න මේ පොත්පත් කියව ගන්න. හෙමින් සැරේ මේ බණ ටික අහන්න. ඒක තමයි ඉතින් අභිධර්ම ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමවේදය කියලා වර්තමානයේ මට කියන්න තියෙන්නේ. මොකද වර්තමානයේ අභිධර්මීය උගන්වන සමහර තැන් ඊටාම විකෘති තැන් බව හොඳට මතක තියාගෙන අභිධර්මීය කතා කළාට ඒ පිංගුතුල්ලා ඒ පිංගන්ත ස්වාමීන් වහන්සේලා සමහරක් අය මේවා වරදවාගෙන තියෙන බව අර අභිධම්මේ දුප්පටිපන්න උම්මත්තකෝ හොත කියලා කියන්නේ ඒවා ඉතින් අද අපිට ඕනෑ තරම් දකින්න ලැබෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අභිධර්ම ඉගෙන ගන්නවා නම් ප්‍රවේශම් වෙන්න මුලින්ම අභිධර්ම මාර්ගය පොත කියවන්න, මේ බණ ටික හිමින් සැරේ අහනකොට ඔබට අභිධර්මීය දැන් ඉතින් කෙනෙක්ට ඉගෙන ගන්නවා නම් ඔන්න පොඩි අවස්ථාවකුත් තියෙනවනේ. අපි සෙත්නෙත් අසපුව හරහා අභිධර්මීය උගන්වනවා ක්‍රමානුකූලව. ඉතින් මේකෙන් මූලික පදනමක් දාගන්න. මූලික පදනම දාගෙන ඊට පස්සේ දවසක අපි ඔක්කොම එකතු වෙලා එකට තියෙන ගැටලු සහ අනිත් දේවල් පිළිබඳව සාකච්ඡා කරමු. අපි හැමෝටම දැන් අවසර දැන් අභිධර්මයේ කියනකොට නැත්නම් මේ සූත්‍ර පිටකය, විනය පිටකය, මේ ත්‍රිපිටකය පිළිබඳව කතා බහ කරනකොට බොහෝ වෙලාවට මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වෙලා තිබෙන්නේ පාලි භාෂාවෙන්. හැබැයි අපි බහුතරයක් දෙනා දිහා බැලුවාම මායතුළුව බොහෝ දිනකට පාලි භාෂාව හොඳට බෑ. එහෙම නැත්නම් පාලි භාෂාව නිසි ලෙස හසුරවන්නට හැකියාවක්, අවබෝධයක් නැහැ. පාලි දන්නේ නැති එක ධර්මය අවබෝධ කරගන්නට, අභිධර්මය ඉගෙන ගන්නට බලපානවද? පාලි දන්නේ නැති එක ධර්මයේ නියැලෙන කෙනෙකුට බාධාවක්ද? ඇත්තටම ඔව්. පාලි භාෂාව පිළිබඳව දන්නේ නැතිකමත් මේකට යම් මට්ටමකට බලපානවා. හැබැයි
ඉතින් ගිහි පින්වතුන්ලට නම් පාලි 100% දැනගන්න ඕනි කියලා එකක් නැහැ. මොකද ස්වාමීන් වහන්සේලා මේවා පාලි ඉගෙනගෙන තමන් මේක නිරවුල්ව දැනගත්තට පස්සේ ගිහි පින්වතුන්ලට ඉතින් පාලි ඕනේ අවශ්‍ය කරන ධර්ම කාරණාවේ ස්වභාවයේ ලක්ෂණය පච්චපට්ඨාන පදට්ඨාන ආදී දේවල් කියලා දෙන්න පුළුවන්කම ලැබෙනවා. අර පාලි භාෂාවෙන් දැනගෙන හිටියොත් තමන්ට තවත් ওই පොත්පත් කියවනකොට සුමටව අර්ථ වටහා ගැනීමට පුළුවන්කම ලැබෙයි. හැබැයි අද නම් ඉතින් ඔය අභිධර්ම මාර්ගයේ මේ ඔක්කොම පාලියෙන් නෙමෙයි ලියවිලා තියෙන සිංහලෙන් නේ. ඒ නිසා සිංහල සමහර වචන තියෙනවා හොයාගන්න බැරි. ඉතින් පාලි භාෂාව නොදැනගෙන ඉඳීමේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් 100%ක්ම පාලි දැනගන්න ඕනිම කියලා නීතියකුත් නැහැ. මොකද අපි වුණත් අභිධර්ම ඉගෙන ගන්න මුල් කාලේ මේ පාලි භාෂාව පිළිබඳව හසල දැනුමක් තිබෙන්නේ නැහැ. අභිධර්ම ඉගෙනගෙන ඉස්සරහට යනකොට තමයි ත්‍රිපිටකය කියවන්න මේ පෙළ කියවන්න පාලි භාෂාවේ අවශ්‍යතාවය අපිට දැනුනේ. එතකොට තමයි අපි ඩික්ෂනරි ළඟ තියාගෙන පෙරල වචනින් වචනේ අහුලගෙන පාලි කතා කරන පාලි දන්න ස්වාමීන් වහන්සේලාගෙන් පාලි භාෂාව පිළිබඳව දැනගෙන ඉගෙනගෙන මේවා පිළිබඳව අධ්‍යයනයකට යෙදিলা පාලි භාෂාව උනත් දැනගත්තා. ඉතින් අදට උනත් අපිට පාලි භාෂාව කියන්නේ මම බොහොම අවංකවම කතා කරන කෙනෙක් පාලි භාෂාවේ 100% පුළුවන් කියලා කියන්න බෑ. මොකද සමහර වචන අදටත් අපි අර්ථ එක පාට වචනය ආවට පස්සේ අර්ථය කියන්නේ මතකයට එන්නේ නැති දැන් තියෙනවා. ඒ වගේ තැන්වලදී අදත් අපි තාම නිහතමානීව දන්න කෙනෙක්ගෙන් හරි අපිට බොහොම උදව් කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. සමහර ස්වාමීන් වහන්සේලා තාම දක්ෂ. ඉතින් එහෙම හරි නැත්තම් උන්වහන්සේලාටත් පින් සිද්ධ වෙන්න මේ වෙලාවේ උන්වහන්සේලාට පින් අනුමෝදනුත් කරන්න ඕනි. එහෙම නැත්තම් පාලි ඩික්ෂනරි ඒ වගේම මෘදුකාංග ඕන තරම් යෙදিলা තියෙනවා. මේ වගේ අපි අර්ථ බලාගෙන පාලි භාෂාව හිමින් සැරේ අවශ්‍ය දේ ඉතින් අර්ථය මතු කරලා ගන්නවා. ඒ නිසා පාලි දන්නේ නැතිකම ලොකු හේතුවක් තමයි. හැබැයි පාලි පිළිබඳව යම් හෝ අවබෝධයක් තියෙනවා නම් ඒක වඩාම පහසුයි කියන එකත් අපි මතක් කරන්න ඕනි. සනහස අපිට අද වැඩසටහනෙන් සමුගන්නත් කාල වේලාව උදා වෙලා තිබෙන නිසා අවසානයේට මම නැවතත් ඔබ වහන්සේගෙන් අහන්නම් අභිධර්මයේ නැතිව නිවන් යන්න බැරිද? අභිධර්මයේ නැතුව නිවන් යන්න බැරිද? මෙහෙමයි අවසානයේටම ආයිත් කියන්නම් වරුණයි අභිධර්මයේ නැතිව නිවන් යන්න බැරිද කියන ප්‍රශ්නයට වඩා මම කැමති අහනවා නම් අභිධර්මයේ දැනගත්තොත් නිවන් යන්න පුළුවන්ද කියලා. අන්න ඒකට උත්තරය තමයි අභිධර්මයේ දැනගත්තොත් තමන්ගේ නිවන් මාර්ගය වර්ධනය කර ගැනීම තාම පහසුයි. මොකද යා මේ සංස්කාර පිළිබඳව දන්න නිසා. ඉතින් කෙනෙක් මගෙන් ඇහුවොත් එහෙම මම ඇත්තටම යාට දෙන උත්තරය තමයි පින්වත්නි ඔබ අභිධර්මයේ ගැන ඉගෙන ගන්න. අභිධර්මයේ ගැන ඉගෙනීම ඔබට නිවනට ඊටාම පහසුවක්. ඒක පිළිබඳව කිසිම වාදයක් එපා. සාමාන්‍යයෙන් මේ කල ඉන්න ඔය නෙය පුද්ගලයෝ නිවන් දකින්න යන ක්‍රමවේදය අභිධර්මයේ දැන ගැනීම ඊටාම පහසුවක් නිවන් මගට අවශ්‍ය කරන ධර්මතා පරිපූර්ණ කරගන්න. කෙනෙක් මගෙන් ඇහුවොත් අභිධර්මයේ නැතුව නිවන් යන්න පුළුවන්ද කියලා පින්වත්නි අභිධර්මයේ නැතුව නිවන් යන්න පුළුවන්. ඒ කියන්නේ හැබැයි අපි අභිධර්මයේ කියන වචනය දන්නේ නැතුව නිවන් යන්. හැබැයි නාම රූපවල ලක්ෂණය දැනගන්න ඕනි. ඒකයි අභිධර්මයේ දැනගන්න එපා. නාම රූපවල ලක්ෂණය දැනගන්න. නාම රූපවල රසය දැනගන්න. නාම රූපවල පච්චපට්ඨානෙ දැනගන්න. නාම රූපවල පදට්ඨානෙ දැනගන්න. අන්න ඒක දැනගත්තොත් එදාට නිවන් යන්න පුළුවන්. ඉතින් පින්වත්නි ඕක තියෙන්නේ කොහිද? ඕක තියෙන්නේ අභිධර්ම පිටකේ. ඒ නිසා අභිධර්මයේ නැතුව නිවන් යන්න පුළුවන් අර කාරණා ටික දැනගත්තොත්. හැබැයි ඔබ ඒ කාරණා ටික දැනගද්දී ඔබට තේරෙයි ඒ කාරණා තියෙන්නේ පැහැදිලිවම ලියලා අභිධර්ම පිටකයේ බව. ඒකයි. ඒ නිසා මේ වර අමරාවික්කේපවාදයේ වගේ ඇතයි කීවත් නැතයි කීවත් අන්තයක් වගේ භාගතුන් වහන්සේත් සමහර ප්‍රශ්නවලදී දුෂ්ණිම්භූත වෙලා තියෙනවා. සමේ අභිධර්මයේ නැතිව නිවන් යන්න පුළුවන්ද කියන ප්‍රශ්නයට පින්වත්නි ඍජු උත්තරයක් දීමෙන් දෙපැත්ත තුන් පැත්තකට හානියක් වෙන්න පුළුවන්. මොකද අභිධර්මයේ නැතුව ඉතින් ඇත්තටම අභිධර්මයේ නැතුව යන්න පුළුවන් නිවනක් නැහැ. ඕක තමයි ඇත්ත. එතකොට හිතේ ඒ කාලේ හිනම් අභිධර්මයේ බුදුහාමුදුරෝ දේශනා කළාද? ඇයි පින්වත්නි කලානි දම්සක් පැවතුම් සූත්‍රයේ සෝවාන් වුණා කියන තැන දැන් සෝවාන් කියන්නේ ලෝකෝත්තර සිතකටපත් වුණානි. එතකොට ලෝකෝත්තර සිත අභිධර්මයේ නැද්ද? පළවෙනි දේශනාවේ ඉඳන්ම භාග්‍යතුන් වහන්සේගේ අභිධර්මයේ පිළිබඳව දේශනාව තියෙනවා. ඒ වචනේ විතරයි නැත්තේ මාර්ගඵල අවබෝධ කරගන්න සෑම කෙනෙක්ම සංස්කාර වල තියෙන දැන් කිසා ගෞතමී උනත් මරණයත් එක්කම මේ ඒ අවබෝධයකට ආවේ සංස්කාර පිළිබඳව ඒ සංස්කාර පිළිබඳව අවබෝධය තියෙනවා අභිධර්මයේ. අර පැත්තෙන් ඒක අවබෝධ කරනකොට දන්නේ නැතුව මේ අභිධර්ම කාරණා ටික ඔළුවට වැටිලා ඉවරයි. ඒකයි. දැන් මේ කලින් අයගේ ඉන්ද්‍රිය ධර්මයන් වර්ධනය වීමක් නැති නිසා වර්ධනය වෙලා නැති නිසා මෙච්චර බණ හිලත් නිවන් යන්නේ නැති. එනිසා මතක තියාගන්න ඔබ අභිධර්ම කාරණාවන් පස්සේ ලවල ගිහිල්ලා මේව තේරුම් ගත්තොත් ඔබට නිර්වාණ මාර්ගයට අවශ්‍ය කරන ධර්මතාවය වටහා ගන්න තේරුම් ගන්න පුළුවන්. හොඳයි. අපිට අභිධර්මයේ පිළිබඳව මුලකුරු කියවන්නට මුලකුරු හඳුනා ගන්නට සිත්නි තසපුවෙන්ම අද දවසේ මේ වැඩසටහන ඇසුරේ පසුගිය වැඩසටහන් ඇසුරේ සූදානම් වුණු පිරිසට වඩාත් වැදගත් වූ දේශනාවක් ධර්ම සාකච්ඡාවක් අදහන්නට ලැබුණා.
තවත් අපි ඉදිරියට යමු. මෙහෙම යන ගමන අපේ අර හාමුදුරුවෝ වගේ නිවිහනෙහිල බණ ටික අහන්නකෝ. අභිධර්මය ඔබට ටික ටික වටහා ගන්නට හැකියාවක් ලැබේවි. අවබෝධය කරා යන්නට පහසුවක් ලැබේවි. එය මාත් ඔබත් නිරත විය යුතු දෙයක්. ඒ නිරත විය යුතු දෙය මනා ලෙස පහදා දෙන්නට තමයි ඉරිදා සිටනේ තසපුව තුළ අපේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ කටයුතු කරන්නේ. අපි උන්වහන්සේ කරන මේ උතුම් සත් කටයුත්ත බොහෝ වෙලාවට ගුවන්විදුලි මාධ්‍යකින් අභිධර්මය කියලා දෙන එක කොතෙක් සුදුසුද කොතෙක් හැකියාවක් තිබෙනවාද කියන කාරණේ ප්‍රශ්නාර්ථයක් විදිහට තිබෙන වෙලාවක අපේ හාමුදුරන් වහන්සේ බාධකයක් යම් ප්‍රමාණයකින් හෝ මැඩගෙන ඔබට අපට සිටනේ තසපුව තුළ උතුම් දහම දැනගන්නට තිබෙන අවකාශය උදා කර දෙන්නට තමයි මේ උත්සාහ දරන්නේ. මේ කරන උතුම් කටයුත්ත තවත් චිරාත් කාලයක් අපත් සමග එක්ව සිදු කරන්නට අපේ හාමුදුරන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුම් වූ ධර්මාවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඔබට සිහිපත් කරනවා පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් මේ අභිධර්මය පිළිබඳව අපේ ප්‍රායෝගික දහම පිළිබඳව ජීවිතය හැඩගස්වා ලීමේ අරමුණෙන් තමයි සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ කටයුතු සිදු කරමින් පවතින්නේ. මේ වන විට ඒ කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ පිළිබඳ විස්තර දැනගන්නට බොහෝ දෙනෙක් කැමැත්තෙන් පසු වෙන නිසා මම ඔබට සිහිපත් කරනවා මේ දුරකථන අංකයට කතා කරන්න 070 342 1083 070 342 1083 දුරකථන අංකය. මේ අංකයට කතා කරලා විස්තර දැනගෙන ඒ සඳහා සහ සම්බන්ධ වෙන්න. ඒත් එක්කම ඉරිදා සිටනේ තසපුවෙන් සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණයි. සිටනේ අසපුව